හැම දෙනා හටම පුණ්‍යවන්ත වූ සත්‍යාවක් වේවා. උතුම් ඉල්පුර පසළොස්වක පොහෝ දිනයේ දවසේදී දකුණු පළාතේ මහත් ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් කියන කසාගල පුදබිමේ සිටයි මා මේ මොහොතේදී නැවතත් ඔබත් සමග සම්බන්ධ වන්නේ. අද උදෑසන අෂ්ටාංග උපෝසත ශීලය සමාදන් කරවීමෙන් හිරු සීල පාරමිතාව වැඩසටහන් පෙළ ගැස්ම ආරම්භ වුණා. එතෙන් සිට මේ දක්වා බොහෝ වැඩසටහන් හිරු TV ඔස්සේ වගේම හිරු FM ඔස්සේ ඔබ වෙතට ගෙන එන්නට අපට හැකියාව ලැබුණා. මේ මොහොතේදී මා සූදානම් ඔබ බලාපොරොත්තුවෙන් සිටින සුපුරුදු සාකච්ඡා සභාව සදහම් ලංකාරය සාකච්ඡා සභාව ආරම්භ කරන්නට. මෙතැන් සිට බොහොම වටිනා කියන මාතෘකාවක් ඔස්සේ කතා බහක් ඉදිරියට ගොඩනගන්නට මා සූදානම් වෙනවා. මේ උතුම් පොහෝ දිනේදී ඔබේ ජීවිතයට යමක් එකතු කරවාලන්නටයි අද දවසේදී මා මේ වෙහෙස මහන්සිය ගන්නට සූදානම් වෙන්නේ. අදත් වෙනදා වගේම බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කළා අපේ සුපුරුදු විද්වත් මණ්ඩලයට. එසේනම් හඳුනා ගනිමු අද දවසේදීත් මේ කතා බහට සම්බන්ධ වෙන අපේ ගෞරවනීය විද්වත් මණ්ඩලය. අද දවසේදී බොහොම නමස්කාර පූර්වකව ගෞරවයෙන් ආරාධනා කළා මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහා පිරිවෙනෙහි විහාරාධිපති හා රජරට විශ්වවිද්‍යාලයේ භාෂා හා අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය පූජ්‍යපාද ඔලගංවත්තේ චන්ද්‍රසිරි ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට අපි හාමුදුරුවෝ බොහොම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළි අරගන්නට කැමැතියි. ඊළඟට අපි ආරාධනා කළා අපේ හිතවත් ජනශ්‍රුති පර්යේෂක ප්‍රවීණ ජ්‍යොතිර්වේදී නිශාන්ත පෙරේරා මැතිතුමාට ඔබතුමාවත් බොහොම ගෞරවයෙන් අද දවසේදී පිළි අරගන්නට කැමැතියි. ඊළඟට අපි ආරාධනා කළා අපේ හිතවත් සාහිත්‍යවේදී සුජිත් අක්කරවත්ත මැතිතුමාට ඔබතුමාවත් බොහොම ගෞරවයෙන් අද දවසේදී පිළි අරගන්නට කැමැතියි. එසේනම් ඔබ හඳුනාගත්ත අද දවසේදීත් මේ සාකච්ඡා සභාවට පැමිණ සිටින අපේ ගෞරවනීය ආරාධිත අමුත්තන්. අපිට පුළුවන් අද දවසේදී බොහොම වටිනා කියන මාතෘකාවක් එක්ක මේ බොහොම මනරම් පරිසරයක ඉඳන් ඔබේ ජීවිතයට වැදගත් වෙන කරුණු කාරණාවන් රාශියක් කතා බහ කරන්නට. අද දවසේදී මේ සාකච්ඡා සභාවේ මාතෘකාව හැටියට මා තෝරාගත්තේ බුදු දහම සහ පෞල් ජීවිතය. මෙතනදී මේ මාතෘකාව අපේ සමාජයේ හැමෝටම අතිශයින්ම ප්‍රයෝජනවත් මාතෘකාවක්. ඒ නිසාම බුදුදහම සහ පෞල් ජීවිතය පිළිබඳව අද දවසේදී කතා බහ කරන්නට මා සූදානම් වෙනවා. බොහොම ගෞරවයෙන් මතක් කරනවා සාකච්ඡාව අවසන් වනතුරු අපිත් එක්ක රැඳී සිටින්න ඔබේ ජීවිතයට වටිනා කියන බොහෝ කාරණා අද දවසේදී මා සාකච්ඡාවට බඳුන් කරන්නට සූදානම්ින් ඉන්නේ. එහෙමනම් අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගෙන් මම ප්‍රථම වරට සාකච්ඡා සභාව ආරම්භ කරන්නට සූදානම් වෙනවා. අපේ හාමුදුරුවනේ අද දවසේදී අපි කතා බහ කරන්නේ බුදුදහම සහ පෞල් ජීවිතය පිළිබඳව. එතනදී බුදුදහම කොහොමද පෞල් ජීවිතයට සම්බන්ධ කරගන්නේ කියන කාරණාව මා ඉදිරියේදී සාකච්ඡා කරන්නට සූදානම් වෙනවා. තව ටික වෙලාවකින්. මේ පෞල කියන සංකල්පය, පෞල කියන ඒකකය, මේ සමාජයේ තියෙන කුඩාම ඒකකය පෞල. මේ පෞල කියන්නේ මොකක්ද කියලා මා හිතනවා මුලින්ම පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි. එය හරියට අර්ථාන්විතව පැහැදිලි කරගෙන බුදුදහම කොහොමද ඒ සඳහා බද්ධ කරගන්නේ කියන කාරණාවට අපි දෙවෙනි වතාවෙදීම මේ පෞල කියන සංකල්පය පැහැදිලි කරලා දෙනවා නම් මුලින්ම මා වඩාත් කැමති අපේ හාමුදුරු. ඔව්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ප්‍රාර්ථනා කරන්නේත් කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් තමයි හැම දිනාටම ප්‍රාර්ථනා කරන්නේ. මම හිතන්නේ මේ මාතෘකාව අතිශය ඔබ සියලු දෙනාටම වඩාත් බොහොම හොඳට සහයි වගේම සංවේදී මාතෘකාවක් විදියට එක පැත්තකින් හඳුනා ගන්න පුළුවන්. බොහෝ වෙලාවට මේ මාතෘකාවක් ගැන කතා කරනකොට දයල් මහත්මයා මේ අපි ස්වාමින් වහන්සේ නමකට මේකේ අත්දැකීම් නැති බවක් සමහර වෙලාවට සමහර නැත්තන් සඳහන් කරනවා. හැබැයි ඒ වුණාට අපිට පේනවා මේ පෞල් ඒකකයක් තුළ අපි ගත්තොත් සමාජයේ තුල තියෙන විවිධ සමාජ සංස්ථා. දැන් මේක ගොඩක් වෙලාවට විවිධ කෝණවලදී විග්‍රහ කරන්න පුළුවන් එකක් අපි හිතුවොත් සමාජ විද්‍යාත්මක විදියට සංස්කෘතිමය වශයෙන් මේ ඒකකය පිළිබඳව බොහෝ දේවල් කතා කරන්න පුළුවන් වුණාට මම අර මේ තාක්ෂණික වචන පාවිච්චි කරන්නේ නැතුව ඔබට බොහොම සරල විදියට මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න කැමතියි. දැන් අපි හිතුවොත් එහෙම දැන් පවුල කියලා කියන එක ගත්තට පස්සේ ඒක ඒකකයක්. එත වශයෙන් මේ පවුල කියලා කියන ඒකකයේ තුල එතන කණ්ඩායමක් ඉන්නවා, පිරිසක් ඉන්නවා. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන්
පැරණි ක්‍රමයේ තුල තිබුණි බොහොම විස්තෘත පවුලක්. ඒ කියන්නේ ඒ පවුලේ ඉන්න පිරිස විශාල පිරිසක් සිටිනවා. දැන් හැබැයි ඉන්නේ බොහොම න්‍යෂ්ටික පවුලක්. ඒ කියන්නේ පවුලේ ඉන්න සමාජික සංඛ්‍යාව ඉතාමත්ම අඩුයි. අපිට අවශ්‍ය වෙන්නේ අත් වශයෙන්ම මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ බොහොම සතුටින් ජීවිතය ගත කරන්න. දැන් සතුට ප්‍රාර්ථනා කරගෙන තමයි හැම දෙයක්ම මනුෂ්‍යයාගේ ජීවිතය තුළ වෙහෙසක් මහන්සියක් ගන්නෙ. දැන් මනුෂ්‍ය ජීවිතයක් තුළ වැඩිපුරම සතුට අපි බලාපොරොත්තු වෙනවා නම් ඒ සතුට බලාපොරොත්තු වෙන තැන තියෙන්නේ Tamanගේ ගෘහය. එහෙම නැත්නම් Taman ජීවත් වෙන පරිසරය. ඒ වටපිටාව තුළ. මම ඔබට මේ කාරණාවේදී හොඳ පසුබිමක් ගොඩනගා ගැනීම සඳහා මොකද හේතුව මෙන්න මේ කියන පුංචි කතාව මම ඔබට සඳහන් කරනවා. මේ කතාව ඇතුළේහි අපිට බොහෝ දේවල් ගලප ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ ගැළපීම කියලා කියන්නේ බලන්න කොච්චර හරි ලස්සනට මේ ගැළපෙනවා. බලන්න ඔබට ඔබේ ජීවිතේට මේක බොහොම කොච්චර සමීපද සම්බන්ධද කියලා. දැන් මේකට තියෙන හොඳ අපූර්වම කතාව තමයි බොහෝ කතාවන් තිබෙනවා ජාතක සාහිත්‍යය තුළ. කච්චානි ජාතකය. කච්චානි ජාතකය තුළ හරි බොහොම ලස්සන ගැඹුරු විග්‍රහයකට එන්නට පුළුවන්කමක් තියෙනවා. එතන අම්මයි තාත්තයි ඉන්නවා. ඒ අම්මයි තාත්තයි අතරම පුතක් ඉන්නවා පවුල් ඒකකයක්. එතකොට මේ අම්මට ඕනකමක් තියෙනවා ටික කාලයක් යනකොට පුතාට විවාහයක් කරලා දෙන්න. එතකොට පුතා කියන්නේ මම අම්මට බොහෝ කාලයක් උපස්ථාන කරමින් ඉන්නම්. නමුත් අම්මා කියනවා නෑ ඔබට බොහෝ කාලයක් ඒ විදිහට ඉන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි කොහොම හරි කාන්තාවක් ගේමු කියලා කියනවා. දැන් මෙන්න මේක තුළ අපිට පේනවා කාන්තාවක් ගේමු. දැන් අපේ සාමාන්‍ය විවාහය තුලත් අපි කියනවා කොල්ලෙකුට උඹ හරියමන් තැනකින් කවුරු හරි කෙනෙක් හොයාගනින් කියලා. එහෙම නැත්නම් කෙල්ලරත් කියනවා සමහරවිට කාන්තාවටත් කියනවා උඹ කොහින් හරි ගමන හරියමන් තැනකින් කෙනෙක් හොයාගනින් කියලා. මේකේ බොහොම මේ ගැඹුරු විග්‍රහයක් තියෙනවා. දැන් කොහොම හරි මේ විවාහයට එහෙම නැත්නම් මේ ගෙදෙට්ට ලේලියක් ගේනවා. දීනියක් ගේනවා. එතකොට ගෙනාපු මුල් කාල පරිච්ඡේදයේ තුලදී මේ අම්මා තාත්තට හොඳට සැලකීම කරනවා. විශේෂයෙන් අම්මට හොඳට සැලකීම කරනවා. මෙතන දැයලා අර මේ නැන්දලීලිගේ පොඩි ගැටුමකුත් තියෙනවා. අපේ පෞල් සංස්ථාව ගොඩාක් වෙලාවට බින්ද වැටීමට බලපාන කරනවා. ඒකට පොඩි මනෝවිද්‍යාත්මක සාධකයක් තියෙනවා මම ඒක කියන්න. දැන් එතකොට ටික දවසක් යනකොට මේ අම්මා උණු පැන් දෙලනකොට මේ දුව උණු පැන් දෙන්නේ නැහැ. සිසිල් පැන් දෙනවා. සිසිල් පැන් ඉල්ලනකොට අධික ලෙස තියෙන උණු වතුර දෙනවා. ඊළඟට එළියේ යම් ආකාරයේ අපවිත්‍ර කරලා තමන්ගේ ස්වාම පුරුෂයාට කියන බලන්නකො අම්මා කරන අපවිත්‍ර කටයුතු. ඊළඟට ඇඳේ මකුණු ටික ඊට පස්සේ කෑමේ ලුණු ටික මදි වෙනකොට ලුණු වැඩි කරලාම දානවා. අඩුයි කියලා කියනකොට වැඩි කරලා දානවා. වැඩි කියලා කියනකොට අඩුයි කරලා දානවා. ඒත් මේ විදිහට මේ ටික දවසක් යනකොට මේ ගෘහයේ ඇතුලේහි යම් ආකාරයක කලබගෑනි ස්වරූපයක් ඇති වෙනවා. ලේලිට ආධිපත්‍ය ඇති වෙනවා. ඒ ලේලිය කියන මට තව ටික මෙච්චර කාලයක් මේ දුක විඳගෙන ඉන්න බෑ. ඒ නිසා කරුණාකරලා අම්මා ගෙදරින් පිටමන් කරන්න කියනවා. දැන් පුතාට තමන්ගේ මනස වෙනස් වෙනවා. ඒ නිසා මේ පුතත් එක්ක එකතු වෙලා මින්තල් ලීලියත් එක්ක එකතු වෙලා අම්මා පිටමන් කරනවා. අම්මා සොහනකට යනවා. අම්මා සොහනකට ගිහලා අම්මගේ කටයුත්ත සිද්ධ වෙනවා. ඒ අතරතුර මේ යුවලට දරුවෙක් හම්බ වෙනවා. අර ලීලිය කියනවා බලන්නකෝ අම්මා ගෙදරින් පිටමන් වුණාට පස්සේ දරුවෙක් හම්බුණා. බොහොම සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා. අවසානයේදී මේ අම්මා මේ ආපහු පවුලට අවසානයේදී එක්කහුව වෙනවා. ජාතක කතාවේ තියෙන සක්‍රදෙරියන්ගේ මැදිහත් වීමත අම්මා හැබැයි අර මොනතරම් මේ යම් ආකාරයේ ගැටලු ප්‍රශ්න වලට මතු වුණත් අම්මා අවසානයේදී ඇවිල්ලා මේ දරුවොත් එක්ක මුණුබුරත් එක්ක බොහොම සමගියෙන් ඉන්නවා. දැන් මෙන්න මෙතන තියෙනවා අපිට ඒ කියන්නේ පවුලක් ඇතුලේහි සමහර වෙලාවට අපි නොදකින සාමාන්‍ය අපිට බාහිර පරිසරය බැලුවොත් එහෙම මම මෙතන ඉන්න අයගේ මේ සියලුම දෙනාගේ ජීවිතවල අභ්‍යන්තර තත්ත්වය දන්නේ නැහැ. හැබැයි ඔබ දන්නවා ඔබේ ජීවිතය තුළ කොහොමද ගත වෙන්නේ කියලා. එතකොට මේ ආභ්‍යන්තරික ගැටුම් වල ස්වභාවය ඇයි එහෙම මතුවෙන්නේ? ඒ නිසා මම දයල් මහත්මයාගේ ප්‍රශ්නෙට උත්තරයක් මම මෙහෙම ලබා දෙනවා. ඇත්ත වශයෙන්ම එතකොට මේ විවාහයක් කියලා කියන්නේ පෞල් සංස්ථාවක් කියලා කියන්නේ පෞල් ඒකකයක් කියලා කියන්නේ මෙන්න මේක හරි ගැළපෙනා මේ වචන ටිකේ සමානාත්මතාව. ඒ වගේ මෘදුභාවය, ඒ වගේම ත්‍යාගශීලී භාවය, තැම්පත් භාවය, ඒ වගේම කැපවීම, ඉවසීම මත ගොඩනැගෙන මෙහෙම කිව්වොත් වචනේ හවුල් ව්‍යාපාරයක් කියලා කිව්වොත් ඒක හරි අවුල් ව්‍යාපාරයක්. මොකද ඒක හරි අපූර්ව දෙයක්. හරි අපූර්ව ගනුදෙනුවක් තියෙන. ඇයි එහෙම හවුල් ව්‍යාපාරයක් අපට අපේ ජීවිතයකට අවශ්‍ය වෙන්නේ? මිනිස්සුගේ ජීවිතයේ තුළ පෘථග්ජන මිනිසුන්ගේ ජීවිතයේ තුළ තනිකම කියලා එකක් තියෙනවා. පාළුව කියලා එකක් තියෙනවා. රැකවරණයක් අවශ්‍ය වෙනවා. රක්ෂණයක් අවශ්‍ය වෙනවා. එතකොට ජීවිතයේ සමහර වෙලාවට අවසන් කාල පරිච්ඡේදය වෙනකම්ම මිනිස්සු සමහරවිට හිතනවා කවුරු හරි කෙනෙකුගේ රැකවරණයක් අවශ්‍ය වෙනවා කියලා. එතකොට බුදුදහම තුළ අපිට පෙන්වන්නේ මේ විවාහ වීම පාපයක් විදිහට සලකන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ කියන වටිනා කාරණාවන් තුළ
මම හිතන්නේ ඉතාමත්ම වටිනවා. ඒ නිසා තනිකඩව හිටියොත් ඒකත් ප්‍රශ්නයක්, බැඳට පත්ති සමහරලාට ප්‍රශ්නයක්. පවුල් සංස්ථාව තුළ තියෙන සමහර වෙලාවට අර මග හිටියොත් ඕනසී, ගෙදර ගියොත් අමුණසී වගේ සමහරට මෙහෙම බෝතෝකටි ප්‍රශ්නයක් ඇතුලේ තමයි අපිට මේ කාරණාව කතා කරන්න වෙන්නේ. හොඳයි මේ විදිහට අපි පියවරින් පියවරට මේ පෞල් ජීවිතය පිළිබඳව පෞල් ජීවිතවලට කොහොමද බුදුදහම සම්බන්ධ කරවාගන්නේ එහි තියෙන ධර්මතා කොහොමද ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්නේ මෙන්න මේවා අතීත ජන සමාජයේ කොහොමද එදා ජීවත් වුනේ වර්තමානයේ කොහොමද අනාගතයේ කොහොමද අපි හැඩගැහෙන්නට ඕන මේවා පියවරින් පියවර ඉදිරියට මා කතා කරන්නට සූදානම් වෙනවා ඊළඟට මා සූදානම් වෙන්නේ අපේ නිශාන්ත පෙරේරා මැතිතුමත් එක්ක කතා කරන්නට මම කැමති පොඩ්ඩක් අතීත ජන සමාජයට යන්න පීතෘ මූලික සමාජ ක්‍රමයක් එදා ඇති අතීතයේ ඉඳන් පැවතුණා. අදටත් ඒක තියෙනවා. සමහර අවස්ථාවල ඒක වෙනස් වෙලත් තිබෙනවා. පියා තමයි මේ පවුලේ ශක්තිය. පියා තමයි පවුල පෝෂණය කරන්නේ. බොහොම ලස්සන සුන්දර පවුල් ඒකකයක් පවුල් සංස්ථාවක් එදා අතීත ජන සමාජයේ තිබ්බා. අද වෙනකොට ඒක කොයිතරම් දුරට විකාශනය වෙද්දී වෙනස් වුණාද කියන එක අපි ඉදිරියේදී කතා කරමු. මම හිතන්නේ උදාහරණත් එක්ක පැහැදිලි කරොත් අතීත ජන සමාජයේ පවුල කොච්චර සුන්දරද කියලා මම වඩා කැමතියි. අති ගෞරවනීය වන්දනීය අපගේ හිතවත් ඔලගංගොත්තේ චන්ද්‍රශ්‍රී නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ඒ වගේම සුජිත් අක්කරවත්ත සාහිත්‍යදරණී අපේ කල්යාණ මිත්‍රයාගෙන් අවසරයි ඒ වගේම දයාල් මම හිතන්නේ රමණීය පරිසරයක ඉඳගෙන ඉතාමත් හරබර වටිනා සාකච්ඡාවක් ආරම්භ කරේ අපේ ස්වාමින් වහන්සේ හොඳ ආරම්භයක් ලබා දුන්නා මේ විස්කෘත පවුලක් සහ න්‍යෂ්ටික පවුලක් පිළිබඳව. එතකොට දැන් ඒ කාලය තුලදී පවුලක් හැටියට ගත්තන් පස්සේ දයාල් මාමා බාප්පා සීආච්චි කුඩම්මා නැන්දා බාප්පා ඔය වගේ ලොකු පවුලක පිරිසක් මේ සඳහා යම් කිසි තීන්දුව තීරණ ගනිද්දී සහභාගී වුණා. ඒතර අද සමාජය තුල බොහෝ විට අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මේ ගෙදරකට කොටු වෙච්ච ආකාර තමයි තියෙන්නේ. මොකද ඒ කාලේ අතීතයේ අපි විවාහ මංගල උත්සවයක් ගත්තම 7ක් මගුල් කෑවයි කියලා කියනවා. ඒ කියන්නේ දවස් 7ක් එන්න පිරිවර සම්පත්තිය එයාට තිබ්බා. එතකොට අපි ජ්‍යොතිෂ විද්‍යානුකූලව මගුල් නැකත් පත්‍රයක් සදද්දී මගුල් මඩු ගැසීම කියලා නැකතුකුත් සකස් කරා. ඒ කියන්නේ ඒ තරමට පිරිවර සම්පත්තියෙන් හිටියා. නමුත් අද වර්තමාන ජන සමාජය තුල දයාල් සමහරලාට සතියකට එක දවසක් වෙන්න පුළුවන් අපේ හාමුදුරනේ ගේ අතු ගන්න. එහෙම නැත්නම් මිදුල අතු ගන්න. මොකද ඒ තරමට කවුරුත් සහසම්බන්ධතාවයන් අඩුයි. ඉතින් මෙන්න මෙවැනි තත්වයන් අද ගොඩාක් දුරට අපේ පවුලට බලපෑමක් වෙලා තියෙන අර පොල් තෙල් පහනට වෙච්ච දේ දයාල්. දැන් ඔබතුමාගේ ගෙදරත් ඇති අපේ සුජිත් මහත්මයාගේ ගෙදරත් ඇති පොල් තෙල් පහනක් මේක කවදාවත් ඔබතුමාට විදුලිය විසඳු උනායි කියලා දල්වන්නේ නැහැ. මේක අවශ්‍ය වෙන්නේ උත්සවයක් වෙලාවකට. හැබැයි ඉතින් උත්සව අවස්ථාවේදී මේක පුදුමාකාරයෙන් සරසලා ප්‍රධානීන් ඇවිල්ලා මේ පොල් තෙල් පහන පත්තු කරනවා. පත්තු කරලා ටික වෙලාවක් මේ උත්සවේ පටන් අරගෙන යද්දි දයාල් මේක මෙතනට බාධාවක් වෙනවා. ඒතර මේ පොල් තෙල් පහන ටික ටික මේ සභාවෙන් කෙලවරකට යනවා. ඒතර මේ පොල් තෙල් පහන දිහා බලන් ඉන්නේ පොල් තෙල් පහන අයිතිකාරයා විතරයි. අනික කාටවත් මේ පොල් තෙල් පහන ගැන වැදගත් යමක් නැහැ. අද වර්තමානයේ වෙන විට යම්කිසි උත්සවයක් වෙච්ච වෙලාවට විතරයි අපේ හාමුදුරනේ මේ පවුලක් හිටිය නේද කියලා අපිට මතක් වෙන්නේ. මම ඒකයි කිව්වේ අර ඔබතුමා මතු කරපු ප්‍රශ්නේ ගොඩක් වැදගත්. ඒතර ඒ කාලේදී ආවා විවාහ කටයුත්තකදී වුණත් වැඩිහිටි දෙමාපියාදීන් විසින් ගොඩාක් තීන්දුව තීරණ ගත්තා. එතකොට අපි මොකද බුදුන් වහන්සේගේ දේශනාව තුල තියෙන්නේ මේ දයාල් මේ ගිහියන්ට තමයි 90%ක්ම ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. පැවිදි උතුමන්ලට තියෙන 10% විතරයි කොටසක්. මොකද මේ පවුලක් හැටියට යද්දී කවදාවත් කියලා නැහැනේ අපි ඔක්කොගේම අරමුණ නිවන නිර්වාණය තමයි. නමුත් මේ පවුලක් හැටියට යද්දී දරු මුණු පුරන් ගේ දොර ඉඩ කඩම් යාන වාහන දේපොළ වතු සම්පත් කියන ඒවා අපි ඇලෙන්න ඕන ගැලෙන්න ඕන. නමුත් ඒවත් එක්ක නිර්වාණය කියන තැනට යන්නේ කොහොමද කියන එක තමයි බුදුදහම තුල තිබ්බේ. ඒතකොට අතීත සමාජය තුල මේ සෑම දෙයක්ම ඔළුවේ තියාගෙන තමයි ආයේ වැඩ කරේ. තමන්ට අනුන්ට රටට දයට කියලා ඔක්කොම තියාගෙනත් වගේම මෙලොවට වගේම පරලොවටත් එක්ක ඒ කට්ටිය වැඩ කරා. ඒ නිසා තමයි දයාල් ඒ පවුල තුල මහා පිරිසක් හිටියා තීන්දුව තීරණ ගනිද්දී මහා පිරිසක් හිටියා යම්කිසි ගැටලුවකදී ඒකට අවවාද අනුශාසනා දෙන්න පිරිසක් හිටියා. අන්න එහෙම ඇවිත් තමයි ඒ කාලය තුල මං හිතන්නේ මේ වේර විහාරස්ථාන ගොඩ නැගුණේ. ඒ හැමදේම කරේ දරුවන් වුණත් එක පවුලක 10-12 දෙනෙක් හිටියා. ඒ අයගේ භූමිකාවන් පිළිබඳ හොඳ අවබෝධයක් තිබ්බා. දැන් අද වර්තමාන සමාජය වන විට අපි දියුණුවයි කියලා කියන විද්‍යාවේ. සමහරලාට දයාල් පීතෘ මූලික සමාජයක් කියන ඔබතුමා හඳුන්වුවට ඔබතුමා වුණත් ගෙදර ගෘහ මූලිකයට නම දාන්නේ සමහරලාට චන්දනාම ලේඛනයට විතරක් වෙන්න පුළුවන්. සමහර තැන්වලදී කාන්තාව සමහර තැන්වලදී මූලිකත්වය ගන්නවා. ඒක වැරදි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. අද ගොඩාක් දේවල් උඩු යටු කුරු වෙලා තියෙනවා. එතකොට අපි දානයක් පින්කමක් වගේ දෙයක් කරන්න හාමුදුරනේ මුලින්ම තීරණය කරාම
පවුලේ පරණ වැඩිහිටියෙක් වෙන එක චාරිත්‍ර ටික අහගන්න. අද අපි තුලින් ඒ දේවල් බැහැර වෙලා තියෙනවා. අපි අනිකුත් දේවල් තුලින් ඉහළට යද්දී අපේ තිබිච්ච හර පද්ධතිය අපි තුලින්ම බැහැර වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා දයාල් මම හිතන්නේ අද අපි මුලින්ම කර යුතු වන්නේ තම තමන්ගේ භූමිකාවන් පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කරගෙන තමයි අපි ඉදිරියට යා යුත්තේ. මොකද ඒ කාලය තුලදී ගමේ ගහකොළත් එක්ක බද්ධ වෙච්ච වටපිටාවක් තිබ්බේ. අද මං හිතන්නේ එක දරුවෙක්ගෙන් මේ ගහ මොකද්ද කියලා ඇහුවොත් ඒ අය දන්නේ නැහැ තමන්ගේ අතේ තියෙන ෆෝන් එකේ තියෙන දේවල් වලට වඩා. ඉතින් අපි පරිසරයත් එක්ක අපේ සංස්කෘතියත් එක්ක අපේ තිබිච්ච හර පද්ධතියත් එක්ක බද්ධ නොවි අපි කොහොමද ඉදිරියට මේ පවුලක් හැටියට අපි නැගී සිටින්නේ. ඒතර පවුලක් හැටියට නැගී සිටින්න බැරි නම් ප්‍රදේශයක් හැටියට රටක් හැටියට අපේ අනන්‍යතාවය අපි කොහෙටද ගෙනියන්නේ? අන්න එතන තමයි තියෙන ගැටලුව වෙන්නේ. ඒ නිසා මම කියන්නේ දැන්වත් ප්‍රමාද වැඩි නෑ දයාල්. අපි මේ පවුලේ අපි අපේ තියෙන යුතුයකම් වගකීම් මොනවාද කියන එක ඒ රාමුව අවබෝධ කරගෙන ඒ කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. එහෙම වුණොත් පවුලක් වගේම ප්‍රදේශයක් වගේම රටක් හැටියට අපිට ආපහු නැගී සිටින්න වාසනාව ශක්තිය ලැබෙයි. හොඳයි නිශාන්ත පෙරේරා මැතිතුමාගේ කතා බහේදී පවුල් ඒකකයක් තුළ දක්නට ලැබෙන හොඳ දේවල් වගේම නරක දේවලුත් කිව්වා. මේ සංස්කෘතිය කියන වචනය එතනදී මතුවුණා. මං ඒ වචනයත් එක්කම අපේ සුජිත් මැතිතුමා ළඟට එන්නට කැමතියි. දැන් මේ සංස්කෘතිය විසින් පවුල් ඒකකයටත් යම් යම් පනවපු සීමා මායිම් තිබෙනවා. මේ සංස්කෘතික වටපිටාවක් ඇතුළෙත් අපේ සભ્યත්වය අපි ජීවත් වෙන විදිහ අපිට උගන්වලා තියෙනවා, කියලා දීලා තියෙනවා. මේ රටක තියෙන සංස්කෘතිය කොහොමද පවුල් ජීවිතයක සාර්ථකත්වයට බලපාන්නේ? ඒ ගැනත් පැහැදිලි කරලා අපි ඊළඟට එමු මේක කොහොමද බුදුදහමට එය අර්ථකථනය දෙන්නේ කියලා. මම කැමති මේ සංස්කෘතියත් එක්ක පවුල් ජීවිතය ගොඩනගාගන්නේ කොහොමද කියලා ඔබතුමා පැහැදිලි කරලා දෙනවා. පූජනීය අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය උල්ගන්වත්තේ චන්සිරි හාමුදුරන් වහන්සේගෙන් ඒ වගේම ප්‍රවීණ ජ්‍යොතිර්වේදී අප හිත මිත්‍ර නිශාන්ත පෙරේරා මහත්මයා සහ අප මිත්‍ර දයාල් ඇතුළු හිරු පිරිවරගෙන් ඒ වගේම සදහැවත් ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. සංස්කෘතිය කියන එකට එන්න මම අපිට ඇත්තටම අද දවසේ විශේෂ දේ තමයි දයාල් බුදුරජාණන් වහන්සේ තමයි මේ පෞල් ජීවිතය කියන එකට අයිතිය ලබා දුණු ශාස්ත්‍රූවරයා. මොකද මීට පෙර පෞලක් තිබුණත් වෙනත් අය උගන්වලා දෙන අපේ ජීවිතය නිර්මාණයක් කියලා නේ කිව්වේ දෙයියොන්ගේ. බුදුරජාණන් වහන්සේ තමයි අපිව නිදහස් කරපු කෙනා. ඒතර පෞල් ජීවිතය ගත කරන අපේ දෙයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ කිව්වා පෞල් ජීවිතෙන් පෙරලා සසරටත් එකතු වෙලා තියෙනවා. ඒතර ඇයි ඒකට සංස්කෘතියක් වෙන්නේ? ප්‍රාණ සමාන බැඳීම් දෙකක්. එකින් එකට වෙනස් සිරුරු දෙකක් ඇතුලේ බැඳෙන එක තමයි පෞලේ පළවෙනි දේ. ඊටාම සරලව කිව්වොත් හෘද සමානයෙන් මේ බැඳෙන පෞලේ වෙන කිසිම දහම් ආගමික මාර්ගයක් නැති විදිහට තථාගතයන්න් වහන්සේ අපිට දුන්නා මේ පෞල කියන එකේ අනිත් හැම බැඳීමකම නැති බැඳීමක් තියෙනවා. ගුරු ගෝල බැඳීමක ජාති ආගම අතර තියෙන බැඳීමට අදාළ දෙයක් තමයි අපේ සුංගාරාත්මක ජීවිතය. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නුවා අපි කාගේවත් නිර්මාණයක් නෙවෙයි. ඔබ තුළමයි ඔබේ ජීවිතේ සතුට තියෙන්නේ. ඔබ සංසරේ පවතින කාමභෝගියෙක් විදියට අපිට සසරේ ශිෂ්ටාචාරය වගකීමනේ අපි මේ පෞල් ජීවිතයෙන් ගොඩනගන ඔබේ මාතෘකාවට මම එන්නේ. මේ සංස්කෘතිය අය පවත්තා යන්නේ. ශෘංගාරය ඊටාම විනීත ඉන්ද්‍රිය සංවර ක්‍රියාවලියක් කරන්න. පෞල් ජීවිතය තුළින් උත්පාදනය වෙනවා මේ නිෂ්පාදනයක්. ඒක ජීවමය දෙයක්. දරුවෝ හැඳුනුම්කම් මිත්‍රයෝ ඥාති සම්බන්ධතා කියලා අපේ ජීවමාන ජන සමාජයක් හැදෙනවා. මේ පෞල කියන එක ඇතුළේ පෞල සංස්කෘතික වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ පවුල නිදහස් කරා. උන්වහන්සේ කිව්වනේ අපි නිර්මාණය කරන දෙවියෙක් නෑ කිව්වම. අපේ පවුල අපිමයි හදාගන්නේ. මමයි. මට ප්‍රාණ සමාන සහකාරියක් බැඳෙන්නේ මේ ජීවමාන දෙතට උන්වහන්සේ අපිට පෙන්නුවා. ඒක සංස්කෘතික ජීවන කලාවක් බවට විලාසයක් බවට උපරිම සුඛිත මුදිත ජීවිතයක්. නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස මේ පවුල් ජීවිතේ සතුටින් ගලක යුතුයි. විශේෂයෙන්ම උන්වහන්සේගේ විශේෂත්වය තමයි අපි වගේ ගිහියන්ට ශෘංගාරාත්මක ජීවිතයට මඟ පෙන්නුවා. නිර්වාණය ඔබ ගැලවෙන්න ඕන. ඔබ කොහෙවත් යන්නේ නැහැ. ඔබ සසරේ පැටලුනොත් නැවතෙනවා. මේකෙන් ගැලවෙන්න තියෙන නිර්වාණය කියලා මාර්ගසිතියම. අනේ මාර්ගසිතියම දක්වා කාමභෝගී අපිට ශෘංගාරය සමග සිටිමි. ඊටාම ආචාර විද්‍යාත්මක විචිත්‍ර රමණීය බහුවර්ණ ජීවිතයක් උන්වහන්සේ උදා කළා.
උන්වහන්සේ හැම ජාතක කතාව ධර්ම කතාවක නැත්තම් උන්වහන්සේ වැඩ වාසය කරන සමයන්හි භාරතයේ හෝ ලෝකේ හැමතැනම උන්වහන්සේට හමු වෙච්ච මිනිසුන්ගේ ජීවිතය තුළින් අපිට මේක ගෙනල්ලා පෙරලා දීලා තියෙනවා. මිත්‍රයෙක් එක්ක කොහොමද ඉන්න පුළුවන්නේ? මම වගේ බැඳපු කෙනෙකුට කොහොමද මිත්‍රයෙක් එක්ක ඉන්න පුළුවන්? ඒනට පවුලක් තියෙනවා. දැන් ගොඩක් අය හිතනවා පවුල් ජීවිතේ හරි අමාරුයි කියලා. ඒකෙන් ගැලවෙන්න බලනවා. දැන් ගැලවුනාම තනිකඩ ඉන්න එක තියෙනවනේ බුදුහාම තනිකඩ ඉන්න කියලා එපා නැහැ කියලා නෑනේ. හැබැයි ඒකට සංස්කෘතික ජීවිතයක් තියෙනවා. දැන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයට වදාළ දේ තමයි ඔබ නිදහස්. ඔබ තැවුලෙන් දුකෙන් ඉඳමින් මේ කාම්භෝගී ජීවිතේ යන්න බෑ. ගැටීමෙන් තොරව. ඒ කියන්නේ අරක තමයි එක සමාන මිනිස්සුයෝ දෙදෙනෙක් නෙවෙයිනේ මේ ඉන්නේ. එකින් එකට වෙනස් මිනිස්සුයෝ දෙන්නෙක් එක සමාන ජීවන විලාසිතාවක් ජීවන ශෛලියක් පවත්වාගෙන යන එක අනේකාට ආදර්ශමත් වෙන්න ඕන. අනේකාව ප්‍රබෝධමත් කරන්න ඕන. ඔබ පවුල තුලින් උපදින්නා වූ ජීවමය සගය මේ ශිෂ්ටාචාරය මේ සමාජයේ මේ ධර්මය ආලෝකමත් කරන්න ඕන. ඒක තමයි බෝසතුන් වහන්සේලා මහරහතන් වහන්සේලා සසරේ පුරුදු කරපු ජීවන බෞද්ධ විලාසිතාව. ඒ බෞද්ධ පවුල සංස්කෘතිකයි. සංස්කෘතිකයි කියන්නේ කිසිවක් විඳින්න නැතුව ඉන්න එක නෙවෙයි. ඔවුන් රාගෙන් සරාගෙන් පවා පහන් වෙච්ච මිනිස්සු, ප්‍රීතිදායක මිනිස්සු, සතුටේ ගත කරන මිනිස්සු. ඒ කියන්නේ එහෙනම් උන්වහන්සේ පෙන්නුවා අපි අර ගිය සැරේ කතා කරගත්ත වගේ බැඳීම් වල ඊළඟ අවධිය තමයි. මොකද මේ පවුල කියන එක අවසානයේ ජාතික පවුල් වෙනවා. ඒ වගේ වෙලා උඩට යනවා. ඒ නිසා සංස්කෘතික වශයෙන් අපේ සමාජෙට ශික්ෂණයක් උන්වහන්සේ ඇති කරා. ඒක සංස්කෘතිකයි. ඒක නීති වලින් අනපනත් වලින් බියවද්දල කරපු එකක් නේ. හින්දා අපේ පවුල තුලින් ගොඩනැගෙන්න ඕන ඒ බෞද්ධ සංස්කෘතික දේ කියන්නේ හරි විකසිත භාවයක්. සුඛාස්වාදයේ සහිත නිවුණු මිනිසෙක් තමයි බුදුන් වදාළ බුදුදහමෙන් උපවත් වෙච්ච පෞල් ජීවිතය කියලා සංස්කෘතික වශයෙන් අපිට හැඩගස්ස ගන්න උන්වහන්සේ ලබා දුන්න ජීවන මාර්ගය. හොඳයි. බුදු දහමත් එක්ක පෞල් ජීවිතය කොහොමද අර්ථාන්විත කරගන්නේ? කොහොමද පෞල් ජීවිතය උපමට්ටම් කරගන්නේ? මේ පිළිබඳව පියවරෙන් පියවරට ඉදිරියට විග්‍රහ කරන්නට මම සූදානමින් සිටින්නේ. මේ මොහොතේදී කෙටි විරාමයක් අරගන්නට සූදානම් වෙනවා. විරාමයෙන් අනතුරුව නැවතත් මේ සාකච්ඡා සභාවත් එක්ක එකතු වෙන්නට සූදානමින් සිටින්නේ. අපි කතා කරන්නේ බුදු දහම සහ පෞල් ජීවිතය පිළිබඳවයි. කෙටි විරාමයකින් අනතුරුව නැවතත් ඔබ එකතු වෙන්නේ සදහම් ලංකාරිය සාකච්ඡා සභාවත් එක්ක. අද දවසේදී අපි කතා බහ කරමින් සිටින්නේ බුදු දහම සහ පෞල් ජීවිතය පිළිබඳව. මෙතනදී අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඒ වගේම නිශාන්ත පෙරේරා මැතිතුමා සුජිත් අක්කරවත්ත මැතිතුමා බොහොම අපූර්වට එක් අංශ ඔස්සේ මේ පිළිබඳව විග්‍රහ කරගෙන ආවා. දැන් අපේ මාතෘකාව බොහොම අපූර්වට අපිට ඉදිරියට සාකච්ඡා කරගෙන යන්නට පුළුවන්. පවුලක් කියන්නේ මොකක්ද? පවුලක හැඩය කොහොමද? පවුලක තියෙන ඕන ගුණාංග මොනවද? මේවා පියවරෙන් පියවර කතා කරගෙන යද්දී මා කැමති දැන් කතා බහ කරන්න අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේත් එක්ක අපේ හාමුදුරුවනේ පවුල් ඒකකයක් තුළ බොහෝ විට එකිනෙකාට ගෞරව කර ගැනීම මා හිතනවා බොහෝ විට තිබෙන්නට ඕන කියලා. මේක බුදුදහමෙත් සඳහන් වෙලා තිනවා. ඒ වගේම ඇහුම්කන් දීම, ගෞරව කිරීම, නිසි අගය ලබා දීම, නිසි තැන ලබා දීම. මෙන්න මේ වගේ මේ පවුල් ඒකකයක් තුළ සමබර වෙන්නට ඕන කාරණා කීපයක් තිබෙනවා. මේක බෞද්ධානුකූලවම පැහැදිලි කරලා දෙනවා නම් මා හිතනවා වඩාත් හොඳයි කියලා අපේ හාමුදුරුවෝ. ඔව් මං හිතන්නේ අපේ සුජිත් මහත්මත් අපේ නිශාන්ත මහත්මත් හොඳ ප්‍රවේශයක් ලබා දුන්න අපේ මුල් වටේ සාකච්ඡාවේදී. මම හිතනවා මේ කියපු කාරණාව ටිකක් මම මේ පාවිච්චි කරන වචන ටිකක් බරපතල වැඩි වෙන්න පුළුවන්. හැබැයි අපි හැම කෙනෙක්ම අපි තේරුම් ගන්න අවශ්‍යයි. දැන් ඔබ ওই කියපු සමානාත්මතාව, ඇහුම්කන් දීම ඊළඟට ඔය වගේ ප්‍රශ්න බැලුවොත් එහෙම දැන් ගෙවල් වල ඉන්න පිරිස දන්නවා කොච්චර ඇහුම්කන් දෙනවද නැද්ද කියන එක. දැන් බොහොම පවුල් ඒකකයක් ඇතුළේහි තියෙන බැඳීම කියලා කියන එක ඇත්තට මේක ආධ්‍යාත්මික බැඳීමක්. ඒ ආධ්‍යාත්මික බැඳීම කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේක දාර්ශනිකයි. මේක දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවලත් අපිට තියෙනවා. ඊට අමතරව ওই ප්ලේටෝ වගේ දාර්ශනිකයන් මේ හොඳම ප්‍රේමාන්තයා සොයා ගැනීම පිළිබඳ හරි අපූර්ව සාකච්ඡාවන් කරලා තියෙන ওই 6 වෙනි සේවසේ ග්‍රීෂයෙහි හරි ලස්සන සාකච්ඡාවක් තියෙනවා. ඉතින් එතනදී මම අදහස් කරන්නේ මේ බැඳීම කියලා කියන්නේ අපේ ධර්මයේ තුල පෙන්වන බැඳීම කියලා කියන්නේ ඔය ඇහුම්කන් දීම සහ සියලු දේවල් වලට ගෝචර කරගන්න පුළුවන් වචනේ තමයි ආධ්‍යාත්මික ආදරය කියලා කියන එක. ඒතකොට අපි ආධ්‍යාත්මික ආදරය කියලා කියන එක ඒක දාර්ශනිකයි. සාමාන්‍ය විදියට සඳහන් කරන ඔය පැරණි දාර්ශනිකයන් පවා සඳහන් කරනවා ඒ ආදරයට දෙවියන් පවා ආශිර්වාද කරනවා කියලා.
එතකොට ඒ ආධ්‍යාත්මික බැඳීම කියලා කියන්නේ පවුල් එකක් ඇතුලේ ඒක ප්‍රඥාවන්තයි. ඒ ප්‍රඥාවන්තය කියලා කියන්නේ ඇත්ත తත්වයේ ස්වභාවය එකිනෙකා හොඳට අවබෝධ කරගෙන ජීවත් වෙන්න පුළුවන්. දැන් අපිට තියෙන ප්‍රශ්නේ ගැටලුව තමයි ඇත්ත වශයෙන්ම අපි ජීවත් වෙන මේ පරිසරය තුළ දැන් මම මේ ඉන්න ඔබ දෙතුන් දෙනාම විවාහ වෙලා ඉන්නවා නම් මම අහන්නේ ඔබේ ජීවිතය තුළ ඇත්ත වශයෙන්ම එහෙම දාර්ශනික බැඳීමක්ද තියෙන්නේ ආධ්‍යාත්මික බැඳීමක්ද තියෙන්නේ කියන එක ඒක අපිම සොයන්ව විග්‍රහයකට ලක් කරගන්න අවශ්‍ය වෙනවා. දැන් අපිට පේනවා අපේ තියෙන බොහෝ බැඳීම් තියෙන ඒවා මේ බැඳීම් ඔක්කොම අනිත්‍යයි. අනිත් බොහෝ බැඳීම් තිබෙන්නේ බාහිර වශයෙන් අපි කරන ආදරයකට. බාහිර වශයෙන් කරන ආදරය නිසා තමයි ඔය අහුන් කන් දෙන්න බැරි ඒවා නොයෙකුත් ප්‍රශ්න ගැටලු දෙන. එක්ක අපි රූපකායට අපි ආදරය කරනවා. එහෙම නැත්නම් එයාගේ තියෙන භෞතික වශයෙන් තියෙන යම් යම් ආකාරයේහි මිල මුදල් තියෙනවා නම් අපි ඒවට ආදරය කිරීමක් කරනවා. ඒක බොහොම తాවකාලිකයි. අර ආධ්‍යාත්මික වශයෙන් සහ දාර්ශනික වශයෙන් තියෙන බැඳීම කියලා කියන්නේ දෙදෙනෙකුගේ ජීවිතයේ එක්කෙනෙක් මරණයට පත් වෙනකම්ම තියෙනවා. තමන්ගේ බිරිඳ දරුවෙක් බිහි කළාට පස්සේ ඇගේ රූප සම්පත්තිය වැහැරිලා යනවා. ඒ ශරීරයේ වැහැරෙන්න දෙන්නගෙම තියෙන බැඳීම් වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි ගොඩක් වෙලාවට අපේ සමාජය තුළ සිදුවන්නේම එක්කෙනෙක් වැහැරෙනකොට කායික වශයෙන් දුබලතාවකට පත් වෙනවා අනිත් කෙනා වෙනත් දෙයක් එයා හොයාගෙන යනවා. දැන් බලන්න මම මේ ඔබට සඳහන් කරන්නම් මේ රොබර්ට් නොක්ස් සඳහන් කරපු කාරණාවක් එදා හෙළදිව කියලා කියන කෘතියේ තියෙනවා. මෙරට සරණ මංගල්‍යය පිළිබඳව විශාල උත්සවයක් නැත්තේය. විවාහයට පෙර විවාහ ගිවිස ගැනීමකුත් නැත්තේය. දැන් අද තමයි අපි පෝරුවකට නංගලා ඊළඟට ගිවිසුම් පත්‍රයක් දීලා එකිනෙකා අමාරුවෙන් ඒවට අස්සම් කරලා ඉවර සාක්ෂිත් සපයනවා. ඒ කියන්නේ එහෙම ක්‍රමයක් අපි තිබුණේ නැහැ. මේවා මේ සුදු ජාතිකයන් විසින් අපිට හඳුන්ලා දුන්නේ ඒවා. ඊළඟට සොකිය දූ දරුවන් ආවහ කර ගැනීමේදී මව්පියන් විශේෂයෙන් සලකන්නේ රූප ලක්ෂණනෝ යහපත් ගතිගුණ හා පරපුරයි. ඊළඟට කුලිය සමනං ගුණයේ සමනං ධනෙ කෙසේ වුවද සරණ මංගල්‍යයක් සිදුවන්නේ නැහැ. දැන් බලන්න කොච්චර හරි අපේ රටේහි අපේ සමාජයේ තුළ මොනතරම් බොහොම සරල විදියට කොච්චර අවබෝධිකින් යුක්තව අපි මේ කටයුත්ත සිද්ධ කරලා තියෙනවද. දැන් ඊයේ මගේ විශ්වවිද්‍යාලයේදී ආර්ථික විද්‍යාව මේ උගන්නන අපේ මහාචාර්ය මේ ප්‍රසන්න මහත්මයාට සඳහන් කළා එතුමා ජපානයේ ජීවත් වුණා කියලා කිව්වා. එතුමාගේ මහාචාර්යතුමා ජපානයේදී ආචාර්යපදේ කරනකොට දුන්න උපදේශයක් තිබුණලු. ප්‍රසන්න ඔයා විවාහ වෙනවා නම් විවාහ වෙන්න ඉස්සෙල්ලා බලන්නලු පරම්පරාව කොහොමද කියලා. පරම්පරාවේ කවුරු හරි කෙනෙක් සීදි විනසා ගන්නවා නම් සීදි නසාගත්ත කෙනෙක් ඉන්නවනම් මේ කරුණා කරලා විවාහ වෙන්න එපා කියලා කිව්වලු. ඒ කියන්නේ මේ සමහර කාරණාවන් වලදී දයාල් නිශාන්ත මහත්මයා මේ අපි විවාහ වුණාට ඒ විවාහයේදී සමහර දේවල් තියෙන පරම්පරාවෙන ඥාන තියෙනවා අපි. ඊළඟට පරම්පරාවෙන ඥාන පමණක්ම නෙමෙයි ඒ දෙන්නා ජීවත් වෙච්චි පසුබිම. අපි උදාහරණයක් විතර ගත්තොත් නාගරික වශයෙන් කවුරු හරි කෙනෙක් ජීවත් වෙනවා, ගමක ජීවත් වෙනවා. ඒකට ඒ දෙන්නගේ අදහස් එහෙම ගොඩක් දේවල් ගැළපීමක් සිදුවන්නේ නැහැ. ඊළඟට අපි සමහරවිට පෙර කර්ම ඉඳලත් තියෙනවත් තියෙනවා. ඒ නිසා තමයි අර අපිට අවශ්‍ය වෙන්නේ සම සද්ධා, සම සීල, සම ඡාග, සම පඤ්ඤා. මේක තමයි ධර්මයේ තුල අපිට පෙන්නපු ගලප ගන්න පුළුවන් අදහස. මේ ගැළපීම තමයි ඊටමත් වැදගත් වෙන්නේ. ඒ තුල තමයි අර සංවරශීලී ස්වභාවයකින් යුක්තව කටයුතු කරන්න පුළුවන්කමක් තියෙන්නේ. හොඳයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමත් එක්ක මේ ආධ්‍යාත්මික ආදරය සහ මේ භෞතික ආදරය පිළිබඳව විග්‍රහ කරගෙන ආවා. දැන් ආධ්‍යාත්මික ආදරයේ තියෙන වටිනාකම සහ ගුණාංග බොහොම අපූර්වට උන්වහන්සේ පැහැදිලි කරගෙන එද්දී මම නිශාන්ත පෙරේරා මැතිතුමා ළඟට යනවා මේ භෞතික ආදරය පිළිබඳවත් කතා බහ කරන්න. මම හිතනවා අපේ හාමුදුරුවනේ අද සමාජයේ බොහෝ විට දැන් දක්නට ලැබෙන්නේ මේ භෞතික ආදරයක්. විවාහ වීමට පෙරත් හොයන්නේ බලන්නේ මිල මුදල්, යාන වාහන, ගෙවල් දොරවල් මේවා කොයිතරම් තියෙනවද? ඒවා තියෙනවා නම් විවාහයට කැමති. හැබැයි පුද්ගලයාව විශ්ලේෂණය කරගන්න ගන්න උත්සාහය අඩුයි. එතකොට බැඳෙන්නේ භෞතික දේවල් එක්කද කියන ගැටලුව එනවා. එතකොට එහෙම පෞල් ජීවිතයක් සාර්ථකව දුක සැප දරාගෙන යන්න පුළුවන්ද කියන ගැටලුවක් එනවා. මේ භෞතික දේවල් පෞලක් ඉස්සරහට දාගන්නකොට ඒ පෞලේ සාර්ථකත්වයේ කොයිතරම් දුරට ඉදිරියට ගෙනියන්නට පුළුවන්ද කියලා ඔබතුමා පැහැදිලි කරලා අපිට දෙන්න. උදෑල් මං හිතන්නේ අපේ සුජිත් මහත්මයාත් ඒ වගේම අපේ ස්වාමින් වහන්සේත් හොඳින් පැහැදිලි කරා මේ පෞල් ජීවිතයක තියෙනා වූ අධ්‍යාත්මික බැඳීම් සහ බුදුන් වහන්සේගේ දේශනාවත් එක්ක මේ தත්ත්වය බද්ධ වෙලා තියෙන්නේ කොහොමද කියන එක. විශේෂයෙන් මේ විවාහදී කටයුතු වලදී අපේ ස්වාමින් වහන්සේ හොඳ තැනකට ගෙන ආව ගැළපීම කියන එක. මොකද මේ ගැළපීම කියන එක වඩාත් වැදගත් වෙන ඒ තුල කායික ගැළපීම් සහ මානසික ගැළපීම් කියලා අපි කොටස් දෙකකට වෙන් කරත හැකියි. විශේෂයෙන්ම දැන් ගොඩක් දුරට ඔය දෙදෙනාගේ කායික ගැළපීම් පවා අපේ හාමුදුරනේ ප්‍රධාන වශයෙන් ගැළපෙනව නැත්තම්
විචිකිච්ඡාව අපේක්ෂා බංගත්වයේ සැකසහිත බව ගොඩාක් දුරට අද වර්තමාන ජන සමාජය තුළ අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි අද තරුණ පරපුර අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා වගේ පුදුමාකාර ආවේගශීලීත්වයක් තියෙන ඇලී සිටින බව වැඩි ආත්මාර්ථකාමීත්වය ගොඩක් ඉහළයි. එතකොට දැන් අද සමාජය තුළ සමහර අවස්ථාවලදී Taman කතා කරන වෙලාවට දුරකථන ඇමතුම ගත්තේ නැත්තම් ඒ දුරකථන ඇමතුම වැඩි වෙලාවක් ගිහිල්ලා ඒ දුරකථන ඇමතුම ගත්තොත් වෙනත් දුරකථන ඇමතුමන් සමග සම්බන්ධ වෙලා හිටියොත් ඒ ඇතිවන්නා වූ ක්‍රෝධය ඇත්තටම එතන තියෙන්නේ දයාල් ඒ අධ්‍යාත්මික බැඳීමක් නෙමෙයි. ඒ කියන්නේ එතනදි තියෙන්නේ ගොඩාක් දුරට කේන්ති යන ස්වභාවය නැත්නම් ආවේගය. ඒ නිසා ඔබතුමාට මතක ඇති පසුගිය දිනවල මේ අපිට මේ ප්‍රවෘත්ති විකාශනයේදී දැනගන්න ලැබුණා අර දුරකථන ඇමතුම් දෙකක් දීලා අපේ හාමුදුරනේ එයාට ප්‍රතිචාර දැක්ුවේ නැහැ කියලා රැකියාව ඇරලා එනකන් ඉඳලා පිහිපාරවල් 57ක් ඇනලිවල මේ තරුණියව මේ ජීවිතක්ෂයට පත් කරා. එතකොට එයාට ඒ සුළු මොහොතක් ඉවසන්න බැරි වෙච්ච එක මම හිතන්නේ වසර ගාණක් අර සිපිරි ගේ තුල ඉන්න විට එයාගේ ජීවිතෙත් ඒ සෑම දෙයක්ම නැති වෙනවා. ඒතර අතීත ජන සමාජය තුලත් ඔය දේවල් තිබ්බා. ඒතර අතීත ජන කතාවක තුල වුණත් තියෙනවා මේ ජන සාහිත්‍යය තුල තියෙනවා මේ දයාල් මේ ඉස්සර අද වගේ පහසුකම් නැති යුගයක ඔහොම ලිපි ගනුදෙනු ආදියෙන් ප්‍රේම කරපු දෙදෙනෙක් ඒ පිරිමි ළමයා මේ කාන්තාවට කියනවා මේ මයිංගනේ පන්සලට එන්න මේ අපි හම්බෙලා කතා කරමු කියලා. ඒතර උදේ 7ට එන්න කියලා කිව්වට පස්සේ ඉතින් මේ පිරිමි ළමයා නැත්තම් මේ පිරිමි ළමයා ගැහැණු ළමයා අපේක්ෂාවෙන් ටික වේල පහ ඇවිල්ලා ගොඩාක් හවස් වෙනකම් බලන් ඉන්නව එන්නේ නැහැ. එතකොට දැන් අපිට දැන් දයාලට ඇති වෙන්නේ දැන් වර්තමාන සමාජය තුළ කොයි වගේ කේන්තියක්ද. හැබැයි මෙයා ඊට පස්සේ මොකද කරන්නේ කවියක් ලියලා තැපැල් කරලා යවනවා මේ කාන්තාවට මයි අංගනේ ආසෙනගේ නිමක් නැතේ ඒ සෙනගේ නුඹ වාගේ කෙනෙක් නැතේ එන්ට බැරි උනේ පිම්මදි වෙන්ට ඇති මා කළ පිනෙන් පංගුවක් නුඹටත් ඇති කියලා. ඒ කියන්නේ එයා පන්සලේ ඉඳන් වැඳුම් පිදුම් කරලා කරපු කුසල් පව අපේ හාමුදුරනේ තමන්ගේ ප්‍රේමවන්තියන් අනුමෝදන් කරන්න තරම් එයා බොහොම දක්ෂ වුණා. ඒ වගේම තමයි අතීතයේ අපි ජන කවි සාහිත්‍ය දිහා ගත්තොත් එහෙම තමන්ගේ දැන් අපි ගොඩක් දුරට කාන්තා වගේ කරන මේ දේවල්නේ මේ දයාල් අපි හිතන්නේ ඒ කාලේ කාන්තාවත් තමන්ගේ ස්වාමි පුරුෂයට තියෙන ලැබැඳියාව පිළිබඳ ජන කවියෙන් සඳහන් වෙනවා. එක්තරා පුරුෂයෙක් තමන්ගේ ගෙදර ඉඳලා දුර ගමනක් යන්න පිටත් වෙනවා. ඒ දුර ගමනක් යන්න පිටත් වෙද්දී ඒ කවිය තියෙන මෙන්න මේ වගේ. මගේ සැමියා අද යන්නේ තුංගව්ව. ඒ කියන්නේ තුංගව්වක් දුර තියෙන ගමනක් තමයි එයාගේ ස්වාමි පුරුෂයා යන්නේ. ඒ ගව්වට පායන්නේ නැත අවුවා. හැබැයි මෙයා ඉල්ලනවා අද අවුව නම් පායන්න එපා. මොකද අලු ගෝමර පෙති ගෝමර දයි අවුවා. ඒ කියන්නේ තමන්ගේ ශරීරයේ මේ හැම වාසිත පීඩ ඇති වෙයි කියලා හිරු දෙවියනේ තද නොකරන් අද අවුවා කියන. එන හිරු දෙවියන්ට පවා කියන මගේ ස්වාමියා ගොඩක් දුර ගමනක් යනවා. ඒ නිසා මගේ ස්වාමියාට අද දවස තුල කිසිදු කරදරයක් වෙන්න එපා කියලා මම කියන්නේ බොහොම අර අපි කියන්නේ ආකල්පමය වශයෙන් තිබිච්ච ලැබෙන්දියාව අද කොයිබටද කියන ගැටලුව තමයි දයාල් මහත්මයා අපිට දකින්නට තියෙන. ඉතින් එතන තමයි අපි සකස් කරගත යුත්තේ. ඒකම තමයි අපිත් දැන් මේ හොයමින් සාකච්ඡා කරමින් ඔබට ඔබේ ජීවිතය සකස් කරවා ගන්නට අවශ්‍ය කරන ධර්ම මාර්ගය පෙන්වලා දෙන්නට උත්සාහ කරන්නේ. සුජිත් අකරවත්ත මැතිතුමනි දැන් අපේ නිශාන්ත පෙරේරා මහත්මයාගේ අවසානයේට එනකොටත් එදා අතීත ජන සමාජයේ හිටපු යහපත් බිරිඳෑවරුන්ගේ උසස් ගුණාංග උසස් ලක්ෂණ එතුමන් පැහැදිලි කරලා දුන්නා. දැන් අද වර්තමාන සමාජයට එනකොට අපි බොහොම වේගවත් ගමනක් යනවා. විද්‍යාව තාක්ෂණය දියුණු වෙනවා, අපේ කාර්යබහුලත්වය වැඩි වෙනවා. ඒකත් එක්ක මේ බුදුදහමේ ඉගැන්වන යහපත් පෞල් සංස්කෘතියක් ඉදිරියට ගෙන යාමේ බාධාවක් ඇති වෙලා තියෙනවද? අපේ කාර්යබහුලත්වයත් එක්ක මේ විද්‍යාව තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ බුදුදහමේ කියවෙන මේ හරපද්ධතින් අපෙන් ගිලිහි යනවද? ඒකද සමහරක් විට එදා අතීතයට වඩා අද පවුල් ඒකකයේ සවිශක්තිමත් නැත්තේ. දැන් අපේ හාමුදුරුවෝ ඉතා අපූර්ව එකක් කිව්වනේ මේ ආධ්‍යාත්මික පවුල. අපේ නිශාන්ත මහත්මයා ගෙනාව හරය කියන තැන. එතකොට මේ දෙකම පලා ගිහිල්ලාද අද කියන ප්‍රශ්නයක් තියෙනවා. අපිට පේන විශාල මගුල් ගෙවල්. හැබැයි විශාල ආදර නැහැ. මගුල් දවසක් තියෙනවා, මගුල් ජීවිත නැහැ මිනිස්සුන්ට. ඒ කියන්නේ ලංකාවේ ලොකුම ප්‍රදර්ශනාගාරයෙන් ගිහිලා සිරියාන වෙන් කරගන්න ජෝඩු බැඳලා මාස 3කින් සිරියාන දෙපැත්තේ වෙලා ෆෝන් එකෙන් දෙපැත්තට chat කරන තත්ත්වයට මේක පත් වෙලානේ දැන් තියෙන්නේ. එක යහනේ ඉඳන් අන්සැමියන් බිරින්දෑවරු හොයන තත්ත්වයට පත් වෙලා. අපි ජීවිතේ ආදරය කරන කාලේ බැලුවේ
ආදරේ නේද? ආදරේ ස්ථිර කරගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? අපිට හිතන ගොඩාක් බඩු ඕන ජීවත් වෙන්න. දැන් මේ බඩු භාණ්ඩ වලින් සුඛිත මුදිත වෙලා අපේ ගෙවල් වල මොන ආකාරුණත් විශාල භාණ්ඩ ප්‍රමාණයක් තියෙන මේ ගෘහස්ත බෞල් ජීවිතය පවත්වාගෙන යන්න. ඉතින් දෙන්න වෙන් කරගත්ත සිරියහණේවත් දෙන්නට ඉන්න බැරි තත්යකට මේකපත් වෙලා. ඒක පොඩි විලාසිතාකරණයක් වෙලා. ඒක දෙන්න ලැජ්ජාවක් ගිහිල්ලා මං කියන්නේ බුදුහාඳුරෝ කිව්වෙත් ඉන්න බැරි නම් දෙන්නෙකුට එකට වෙන් වෙන්න ඕනේ. ඒ කියන්නේ හරි. දැන් වෙන් වෙච්ච අයට මොකද්ද දැල්ලා දිනවා වගේ ප්‍රශ්නෙට එන්න තියෙන්නේ. ඒ වෙන් වෙච්ච අය එක්ක අසීමිත බේබද්දු වෙලා. එක්ක අසීමිත සල්ලාලය වෙලා. එක්ක අසීමිත නන්නත්තර ජීවිත. සමාජ ඵලයක්, පෞල් ඵලයක්, ජාතික ඵලයක්, ආගමට, සාහිත්‍යයට, කලාවට විභූතිමත් මිනිහෙක් හැදෙන්න එපයි. පෞල් බර නැති වෙච්ච කෙනෙක්. ඒක ගොස් සාසනයට ගිහිල්ලා පැවිද්දෙක් වෙන්න ඕනේ. මේ සියල්ල බිඳ වැටලා තිනවා. මේක වෙන්නේ මට හිතෙන්නේ අපි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නිර්වාණය දක්වා පවතිනා වූ ආලසිත. උන්වහන්සේ නුරාවට ශෘංගාරයට කිසි විටක විරුද්ධ වුණේ කාම ජීවිතය පවත්වාගෙන යන්න හැබැයි නිර්වාණය දක්වා. එතන මගේ ආදරය මගේ සහකාරියත් එක්ක දෙන බන්ධනයන් මගේ දරුමල්ලොත් එක්ක තියෙන බන්ධනයන් නිවන කියන දක්වා පවත්වාගෙන යන මේ ආධ්‍යාත්මික භාවය අපේ සමාජයේ වේගෙන් ගිලිහිලා ඒක බඩු භාණ්ඩ වලට අපි දැම්මා. දැන් බඩු කියන්නේ අජීවී දේවල්. හැබැයි අපේ සිත දමනය වෙලා නැහැ, සිත සතුටු වෙලා නැහැ. ඉතින් අපේ විකෘතියක් බවට මේ සමාජයේ පත් වෙලා තියෙන එක හින්දා ආලය, නීලය, ලාලිත්‍ය, සංවරගම, ඉවසීම, විතක සැමියගේ ප්‍රචණ්ඩ බව, ඊටා මෘදුව ඉවසලා වින්දනාත්මක සතුටක් ලැබුව මවක් ස්ත්‍රියක් බිරිඳක් අපිට හිටිය. බුදුහාමුදුරුවෝ කිව්වේ ඇයයි. ඊළඟට බිරිඳගේ තියෙන නොහික්මුණුකම් ඉවසලා දියණියක් දිහා බලාගෙන මේක හදා වඩාගෙන ඉවසීමේ මේ සසර යන්න තියෙන ගමනක් උන්වහන්සේ අපිට කිව්වා. කලබල වෙන්න එපා. මේ කාම්භෝගී ජීවිතේ වාට මේ භවයේ විතරක් නෙමෙයි. තව භව ගණනාවක විඳින තියෙන ඔක්කොම විඳින්න යන්නත් බෑ අපිට. කලබල වෙන්න එපා. මේක යන්න පුළුවන්ද කියලා උන්වහන්සේගේ ජීවිත පොතක් ගෙනල්ලා පෙන්නුවා. ඒ කියන්නේ මහා මුනින් වහන්සේ, මහාවීරයන් වහන්සේ මම වෙදත් කිව්වේ ඒකයි. මේ යසෝදරා දේවියත් එක්ක ගත කරපු සංසාරික ගෙනල්ලා පෙන්නුවේ ආදරය, දයාල්, නිවන දක්වා තියෙන දෙයක්. එනම් පවුලෙන් ඔබ ගැලවෙන්න ඕන නිවන පිණිස පමණයි. එතකම් මම පවුල යන්න ඕන. දැන් අපේ චන්ද්‍රසිරිහාල ඒ මාර්ගෙට සහකාරියක් නැතුව ජීවිතය අතර අපි උන්වහන්සේලාගේම වයස් වලින් ඉඳලා අපි සහකාරියක් එක්ක දරුමල්ලු හදාගෙන යනවා. ඒතකොට මම ආරම්භ කරපු ලෞකික ජීවිතයේ මුනිවරයෙක් වගේ ආධ්‍යාත්මික සුවසිසිලෙන් පහන් වෙලා ඉන්න බැරි නම් අපිට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ එක්ක අපේ කාමයන් වල ප්‍රශ්නයක්. නැත්තම් අපි බුදුදහම කියලා හඳුනාගෙන තියෙන මේ වෙන වැරදි දේවල් ටික අපේ ජීවිත පද්ධතියට ඇතුළු වුණු ධර්මය කෝ අපේ ජීවන හැසිරීම. ඉතින් අද මම කියන්නේ මෙච්චර දික්කසාද මෙච්චර දැවැන්ත මගුල් ගෙවල් පෙන්වන්නේ අපේ අසාර්ථකම. අපි දන්නවා ලංකාවේ දන්න ඔය ලොකු දේවල් ගත්ත සීලු දෙනාම දන්නවා මාස 3කින් ඒගොල්ලන්ගේ ජීවිතේ මොකක්ද කියලා. අපේ ජීවිතේ නිසරු වෙලා. අපේ දුවදරුවන්ට ආදරය නැත්තම් විවාහ ජීවිතයක තියෙන දාබර සැමියෙක් සහ බිරිඳක් එක්ක ගත කරන ඒ ආල ජීවිත පරමාදර්ශ නොවි පත් වෙන පත්‍යයත්. ඒගොල්ලෝ වේගෙන් බලනවා නිරාගමික ජීවිත ගත කරන්න. විවාහ නොවන ජීවිත, අමුදරුවෝ නැති ජීවිත. ඔව් කමන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක බුදුදහමන විරුද්ධ දෙයක් නෙවෙයි. හැබැයි අපි කියන්නේ ඔබ වීරයෙක් නම් විඳලා බලන්න. සාර්ථක වෙලා බලන්න. ලෝකයේ තියෙන බැඳීම් මත. බුදුහාමකෝ මං එන්න පෙර සම්මුති සත්‍යයක් ලෝකේ තියෙන. මේ පවුලත් එහෙම එකක්. මේ සම්මුතිය ඇතුලේ තමයි මට යන්න වෙන්නේ. මගේ පරමාර්ථය නිවන් දැකීම වෙන්න පුළුවන්. හැබැයි ඒක යන්න මට හම්බෙන අතාරින්න බැරි සම්බන්ධය තමයි පවුල. මේ පවුල තුල මම ඒකයි කිව්වේ විකසිත වෙච්ච සතුට යනවනම් ඒක පවත්වාගෙන යන්න බෑ. මේ බිඳ වැටීමට වෙන්නේ තමයි අපි ඇත්තටම ධර්මයේ නොදන්න කෙනෙක් නෑනේ අපේ සමාජය. අපි අතට දාලා ඇතුළටම බහැලා බැලුවොත් හරි අනුවේදනීය දුක්ඛිත ප්‍රශ්නයක් මේක. හරිම අනුවේදනීය ප්‍රශ්නයක්. මේ රටේ විශාල පවුල් කඩාවැටලා විශාල අපි අපේ දැස් ඉස්සරහා ඊළඟ දශකයේ එන්නේ. මේ රටේ 3න් එකක් අම්මලා දික්කසාද වෙලා අනාථ වෙච්ච දරු පරම්පරාවක්. හරිද? අපිට දරුවෝ අපේ ශිෂ්‍යකාමරවලදී හම්බ වෙනවා. ඒ හින්දා මේ කඩාවැටීමට හේතුව තමයි හරය තේරුම් ගන්න බැරි. ආදරය තේරුම් ගන්න බැරි. ඒ නිසාම ආධ්‍යාත්මික භාවය එකතු වෙච්ච චූටි විකසිත ප්‍රබෝධමත් පවුලක තියෙන ඒ සෙනෙහේ සුවසිසිල අපිට හඳුනා ගන්න බැරිලා.
ඒක හඳුනා ගන්නට පුළුවන් නම් මා හිතන්නේ හෙට දවසේ ඔබේ ජීවිතය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙනවා. තවත් අපිට කාල වේලාව තිබෙනවා පෞල් ජීවිතයක් සාර්ථක කරගන්නේ කොහොමද කියන කාරණාව ඉදිරියට කතා බහ කරන්නට. එසේනම් මේ මොහොතේදී මා සූදානම් වෙන්නේ කෙටි විරාමයකට යන්න. විරාමයෙන් අනතුරුව බොහොම ඉක්මනින් එනවා මේ මාතෘකාව පිළිබඳව තවත් කතා බහ කරන්නට. කසාගල පුදබිමේ සිට ඔබ වෙතට ගෙන එන සදහම් ලංකාරය සාකච්ඡා සභාවත් එක්කයි නැවත වතාවක් ඔබ මේ ආකාරයෙන් සම්බන්ධ වන්නේ. අද දවසේදී අපි මාතෘකාව හැටියට තෝරාගෙන කතා බහ කරමින් සිටින්නේ බුදු දහම සහ පෞල් ජීවිතය පිළිබඳව. මේ මොහොත වෙන විට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේත් ඒ වගේම අපේ සම්පත්දායකින් දෙපළත් බොහොම අපූර්වට විවිධ පැතිකඩ ඔස්සේ මේ මාතෘකාව පිළිබඳව පැහැදිලි කරගෙන ආවා. එතකොට අපේ තිබෙන දුර්වලකම්, අඩුපාඩු සහ අපේ හදාගත යුතු ගුණාංග සහ අපි ගාව තියෙන දේවල් මේවා පියවරින් පියවර කතා කරගෙන ආවා. මේ මොහොත වෙන විට මේ මාතෘකාව පිළිබඳව යම්කිසි අවබෝධයක් ඔබට ලැබිලා ඇති කියලා මා විශ්වාස කරනවා. දැන් ඉදිරියට මේ බුදු දහමත් එක්ක පෞල් ජීවිතය සම්බන්ධ කරවාගෙන බුදු දහමේ තියෙන ගුණාංග පෞල් ජීවිතයට එකතු කරගත්තාම කොහොමද පෞල් ජීවිතයක් සාර්ථක වෙන්නේ කියන කාරණාව මෙතනින් ඉදිරියට මා කතා කරන්නට සූදානම්. අපේ හාමුදුරුවනේ දැන් බොහෝ විට අද සමාජයේ අපේ සුජිත් මැතිතුමා කිව්වා වගේ දැන් මේ ඉවසීමේ ගුණය බොහෝ අයට නැහැ. ඇහුම්කන් දීම නැහැ. එතකොට මේ බුදුදහමේත් මේ ඉවසීම කියන ගුණාංගය බොහොම අපූර්වට කියලා දීලා තියෙනවා. මේ බුදුදහමේ තියෙන මේ හරය මේ ඉවසීමේ ගුණය කොහොමද පෞල් පසුබිමකට බලපාන්නේ? මව පියා දරුවෝ මේ ඉවසීමේ ගුණය තුල පෞලක් සාර්ථක කරවා ගන්නේ කොහොමද? ඔව් දැන් ඇත්ත වශයෙන්ම මේ ඔබ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ මගෙන්. හේතුව මොකද මේ මම මේ ඊයේ විශ්වවිද්‍යාලයේදී මේක ප්‍රායෝගික වශයෙන් තිබිච්ච නිසා කියන්න අවශ්‍ය වෙන්නේ. ඊයේ විශ්වවිද්‍යාලයේදී මම මේ වැඩසටහන සඳහාද සම්බන්ධ වෙනවා කියලා කියපුවාම මගේ හිතවත් මහාචාර්යවරයෙක් වයි මහාචාර්ය ප්‍රසන්න මහත්මයා කිව්වා මේ සමහර වෙලාවට මේ හඳුන්නේ කාන්තාවට ඉවසීම කියන්නේ දැනුගත්කම් තිබුණත් ඉවසීම නැති අවස්ථාවක් තියෙනවා කියලා කියනවා. සමහර වෙලාවට මේ දරුවන්ගේ වැඩ කටයුතු ගොඩාක් තියෙනකොට ඊළඟට අනිත් වගකීම් සහ නිවාසය තුළ තියෙන බොහෝ දේවල් ඉටු කරන්න තියෙනකොට අර සම්පූර්ණයෙන්ම Tamanගේ තියෙන මානසික සංවරශීලී ස්වරූපය නැති වෙලා සම්පූර්ණයෙන්ම තරහ යන ස්වභාවයක් තියෙනවා කියලා කිව්වා. එතනදී මම හොඳටම තේරුම් ගත්ත කාරණාව තමයි පෞල් ඒකකයක් ඇතුළේහි දෙදෙනාගේ තියෙන වගකීම සහ යුතුයකම හරියටම ඒක තේරුම් ගන්නට බැරි වුණොත් එතන ලොකු ප්‍රශ්න ගැටලු රාශියක් එතනගෙන ප්‍රශ්න ගැටලු ඇතිවෙනවා යයි කියලා කියන්නෙම එතන ඉවසීමක් නැතිකමම තමයි. දැන් මේකේ තියෙන බරපතලම ඛේදවාචකය දයල් මේ මෑත භාගයේදී අපේ රටේහි ජාතික විශ්වවිද්‍යාලයක කරපු පරීක්ෂණයක්. ඒ පරීක්ෂණයේදී මම මේ විවෘතව ඔබ තුන්දෙනාගෙන් මේ ප්‍රශ්නෙට උත්තරයක් අහන්නේ නැහැ. හැබැයි ඔබ දන්නවා ඔබේ හදවත අවංකම කොයි වගේද ප්‍රශ්නෙට උත්තර දෙන්නේ කියලා. මේ පරීක්ෂණයට යොමු කරගත්තේ විවාහ වෙලා අවුරුදු 5කට වඩා වැඩි පිරිසක් පවුල් 600ක් යොදාගෙන තිබුණා. මේ පවුල් 600න් තනියෙන්ම මේ කට්ටිය ඒ පරීක්ෂකයන් සම්මුඛ සාකච්ඡාවක් කරලා තිබුණා. ඒකෙදි අහලා තිබුණේ ඔබට ඊළඟ ආත්ම භාවයේදී Tamanගේ ස්වාමිපුරුෂයා හෝ බිරිඳ අවශ්‍යයිද කියන කාරණාව. බැඳලා අවුරුදු 5යි. එතකොට අහපු ප්‍රශ්නය පෞද්ගලික අතිශය පෞද්ගලිකයි නම් ගම හොයාගන්න බෑ. ඒ පරීක්ෂකයන් සටහන් කරගත්තදී. ඔබ විශ්වාස කරන්න ඒ නිසා මම අහන්නේ ඔබගෙන්. ඔබගෙන් අහන්නේ නැහැ මේ ප්‍රශ්නේ කොහොමද කියලා. ඒ පරීක්ෂණයේදී උත්තර දීලා තිබුණා විවාහක යෝල්වල් 5ක් තමයි කියලා තිබුණේ. ඊළඟ ආත්ම භාවයේදීත් මගේ ස්වාමිපුරුෂයා හෝ බිරිඳ අවශ්‍යයි කියලා. එතකොට ඔබට පේන්නේ නැති මේ කියපු සංඛ්‍යා දත්ත ලේඛනය තුළ ඒ පරීක්ෂණයේ තුළ කොයිතරම්නම් අසහනකාරී ස්වභාවයක් පෞල් ජීවිතය ඇතුළෙහි තියෙනවද කියලා. ඒකට ඒක හේතුවක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් අපි ඔබෙන් ඇහුවොත් එහෙම මං ඇහුවොත් එහෙම දයාල් ඔබේ හොඳම මිතුරා කවුද? ඒකට සමහර වෙලාවට නිශාන්ත් මහත්තයාගෙන් අපේ සුජිත් මහත්තයන් ඇහුවොත් කවුද ඔබේ හොඳම මිතුරා? සමහරවිට අපි එකපාරටම අපි හොඳම මිතුරායයි කියලා අපි කියන්නේ අපි ගොඩාක් ඈත ඉන්න කෙනෙක්. සමහරවිට මෙතන කිලෝමීටර් 2-3ක් එහා අපි පොඩි කාලේ කෙනෙක් නෑ. ඔබ හරියටම උත්තරයක් දෙනවා නම් ඔබේ මිතුරා කවුද කියලා ඔබේ ස්වාමිපුරුෂයව බිරිඳ වෙන්න ඕනේ.
ඒ ස්වම්පුරුෂා හෝ බිරිඳයයි කියලා කියන කාරණාව තුළ තමයි අපට පේන්නේ අර ලොකු බැඳීම් සහගත ස්වභාවය. දැන් අර ඔබ කිව්වනේ අපිට මේ ඉවසීමක් නැතිකම නිසා ලොකු ප්‍රශ්න ගැටලු ඇති වෙනවා කියලා. අපි දන්නවා. අපි ධර්මදේශනාම් කරන නිසා රටේ ඉන්න බොහෝ දෙනෙක් අපිට කතා කරනවා. ඒ කියන්නේ පෞද්ගලිකව අපිට කතා කරලා කියනවා මෙන්න මේ වගේ ප්‍රශ්න ගැටලු රාශියක් තියෙනවා කියලා. ඒක ස්වම්පුරුෂයාට කියන්න බෑ, තව කෙනෙකුට කියන්න බෑ කියලා. සමහරවිට මනෝපදේශකවරයෙක් ළඟට ගිහිලා කියනවා. ඒකට මූලික හේතුව තමයි අර මං කියවනේ සමානාත්මතාවක් අවශ්‍යයි කියලා. මෙන්න මේ ගැළපීම තමයි නිශාන්ත මහත්මයා අතිශය වැදගත් වෙන. දැන් ඔබතුමාලා ජ්‍යොතිෂය තුළින් කරන්නේ ඒ කාරණාව. ඒ කියන්නේ අපේ ජීවිතයේ තුළ අපිට වඩා ඉහළින් කෙනෙක් අල්ලගත්තොත් එම් ප්‍රශ්නයක් ඇති වෙනවා. අපිට වඩා පහළින් කෙනෙක් අල්ලගත්තොත් එතනත් ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට ඒ ගැළපීම තුළ අපිට බින අර ධර්මයේ තුළ පෙන්වන්නේ අර නකුල මාතා සහ නකුල පිතා පිළිබඳ සඳහන් කරපු කාරණාවේදීත් සම සද්ධා, සම සීල, සමචාග, සමපඤ්ඤා. මෙන්න මේ හතර තුල පේන බලන්න දැන් සම සද්ධා කියලා කියන තේ තුල ගත්තට පස්සේ එතනදී විශ්වාසය තියෙන්නේ. සැකය තමයි පෞල් ජීවිතයක් සම්පූර්ණයෙන් විනාශ වීම සඳහා බලපාන කාරණාව. එතකොට ධර්මයේ තුල විශ්වාසය අපි ඇති කරගෙන කාරණා වෙනම එකක්. නමුත් ඊට වඩා පෞල් ජීවිතයක් ඇතුළේ අවිශ්වාසය තමයි වචනයක් යහම වෙන්න බෑ. එහෙම නැත්නම් වෙන දුරකථන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් කියන්න මම දන්න හඳුරන පොලිස් නිලධාරියෙක් එයා කාර්යාලයේ පැය ගාණක් වැඩ කළා. රාත්‍රී කාලේ නිින්දට ගියපුවාම එයා නිින්දදී කාර්යාලයේ වැඩ කරන මේ තරුණියෙකුගේ නමක් කියනවා හීනෙන්. එතකොට මේ ධම්මිකා කියලා කියනවා. එතකොට දවල් කාලේ පුරාවටම එයා කරලා තිබුණේ මේ ධම්මිකා කියන ගෑනු ළමයා එයා වැඩ කරපු ආයතනයේ ලිපිකාරණයක් මේ ෆයිල් එහෙට මෙහෙට ගෙනියන කෙනා තමයි වැඩ කරන්නේ. අර හැම වෙලාවෙම අපි දවස පුරාම මනසට සංඥාවක් යෙදුනට පස්සේ අපි මේ සංඥාවත් එක්කම සමහරවල් රාත්‍රී කාලේදී නිින්දට යනවා. එතකොට බිරිඳට මේක අහපුවම ධම්මිකා කියලා ඒ පෞල් ජීවිතය එතනින් සම්පූර්ණ විනාශ ස්වභාවයට පත් වුණා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ වගේ පොඩි බොහොම සරල කාරණා තුළ මුළු ජීවිතේම අපි නැති කරගන්නවා. එතකොට බලන්න එතකොට අර සම සද්ධාව කියලා කියන ඊටම ඇතක. සීලයේ තුළ තමයි අපේ සංවරශීලී ස්වરૂපය ඇති කරගන්නේ. එතකොට අපේ ජීවිතයේ තුළ අපි විවාහයක් කරගන්නකොට බලන්න ඕනේ අතර මෙයා ආගම දහමට ලැබීද නැද්ද? පෞල් පසුබිම කොහොමද? අධ්‍යාපනය කොහොමද? මෙයා ජීවත් වෙච්ච සංස්කෘතිය ස්වභාවය කොයි වගේද කියලා කිව්වොත් අන්නේ තමන්ගේ ඉන්ද්‍රියන් වල සීලයක් තිබෙනවා නම් ඒ සීලයේ තුළ ඔය සංවරශීලී ස්වરૂපය යන එතන තමයි යාට ලොකු නිවීමක් තියෙන. අර ප්‍රඥාව වැදගත් වෙනවා දයල් හේතුව මොකද? ත්‍යාගශීලී කියලා කියන්නේ අත්තරීමේ ගුණේ. කැප කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. දයාලට පුළුවන්කමක් තියෙනවනේ තමන්ගේ බිරිඳ වෙන්නේ ලොකු කැපකිරීමක් කරන්න. ඔබගේ බිරිඳට පුළුවන්කමක් තියෙනවනේ ඔබ වෙන්නේ ලොකු කැපකිරීමක් කරන්න. ඒ කැපකිරීමක් කරන්න බැයි නම් එකිනෙකා අතර මේ ගැළපීමක් ඇත්තේ නැහැ. අර ප්‍රඥාවන්තකම කියලා කියන්නේ අර සුජිත් මහත්මයා කිව්වා වගේ මේ යන ගමන ආධ්‍යාත්ම ගමනක් බවට පත් කරගන්න ඕනේ. ඒ ප්‍රඥාවන්ත භාවයේ තුළ තමයි යථා අවබෝධය ඇති කරගන්න ඕනේ. සම්මුතිය තුළ ජීවත් වෙනවා. පරමාර්ථය කියලා කියන්නේ මේ ඇත්ත තත්ත්වය හරියටම දැනගෙන අපි ක්‍රමානුකූලව සසර ගමන නිමා කරන්න අවශ්‍ය කරන මඟ විවර ගන්න ඕනේ. හොඳයි අපේ හාමුදුරුවනේ පියවරෙන් පියවර අපි විවිධ පැතිකඩ ඔස්සේ මේ මාතෘකාව විග්‍රහ කරගෙන එනවා. ඔබට මේ කතා කරන කාරණා හරහා ඔබේ යම් කිසි අඩුපාඩුවක් මේ වෙද්දි තිබුණා නම් ඒ අඩුපාඩු නිවැරදි කරවාගත යුත්තේ කොහොමද කියන කාරණාව පිළිබඳව මේ මොහොත වෙනකොට යම් කිසි අවබෝධයක් එන්නට ඇති. තවත් බොහෝ කාරණා තිබෙනවා ඉදිරියට කතා බහ කරන්නට. නිශාන්ත පෙරේරා මැතිතුමනි පෞල් ඒකකය කියන කුඩා කොටස ගත්තාම දැන් අපි නිවසක ගත්තාම ගැහැණිය. එහෙමත් නැතිනම් අම්මා ගැහැණියට එහෙම නැතිනම් මවට මේ පෞල් ඒකකය දිගට පවත්වාගෙන යෑමේදී අපේ හාමුදුරු කිව්වා වගේ මේ සමබරතාවය පවත්වාගෙන යෑමේදී ලොකු වගකීමක් තිබෙනවා. දැන් අපේ පෞල් ඒකකය තුල ගත්තොත් අම්මා මූලික කරගෙන අම්මා කරන දැවැන්ත වැඩ කොටසක් ගෙදරක තියෙනවා. ඒ වගේම අපි විවාහ වෙලා ගත්තොත් බිරිඳ ස්වාමි පුරුෂයාට දරුවන්ට කරන බොහෝ වගකීම් රාශියක් වැඩ කොටසක් තිබෙනවා. මේවා මගහැරෙන එක හරි විදිහට නොවන එකත් පෞල් අසාර්ථක වෙන්නට පුළුවන්. ගැහැණියකගේ මවකගේ කාර්යභාරය හරියාකාරව ඉෂ්ට කරන්න කොහොමද කියලා පැහැදිලි කරලා දෙනවා නම් මා වඩාත් කැමතියි. ඔව් දයාල ඇත්තටම අපි මේ සංස්කෘතක වශයෙන් සඳහන් කරොත් එම සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. කාර්යේසු මන්ත්‍රී කරණේසු දක්ෂී රූපේසු ලක්ෂ්මී සමනායන්ත රිඥා ස්නේහේස මාතා සයනේසු වෛශ්‍යා ෂඩ්ගින්තු ගන්තින් කුලමුත් බවන්ති කියලා. ඒ කියන්නේ මව තමයි බොහොම ශක්තිමත් වෙන්න ඕන අරටුව වෙන්න ඕන ඔබතුමා කිව්ව දේ හරියට හරි. එතකොට මේ මවගේ අතින් තමයි මේ ගේදොර කටයුතු ගැන ඒ උදවියගේ දියුණුව උන්නතිය අභිවෘද්ධිය මේ සෑම දෙයක්ම සැලසෙන්නේ. එතකොට අරපිරිමැස්ම කියන එක අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා වගේ අරපිරිමැස්ම තියෙන්නේ මේ කාන්තාව තුළ. සමහර අවස්ථාවලදී අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා වගේ පඩි නොලත් ඒ කියන්නේ පඩියක් නොගෙන
ලොකු විශාල කාර්යභාරයක් කරන කෙනා තමයි ගෙදර ගෘහණිය කියන්නේ. එතකොට එයා ගෙදර දොර ආස්පස් කරගන්න, දුවා දරුවන් පෝෂණය කරන්න, ඒ වගේම තමයි තමන්ගේ ස්වාමියාට අවශ්‍ය කරන මේ කටයුතු ටික කරන්න, ඒ වගේ මේ පවුලේ උන්නතිය අභිවෘද්ධිය අත්පත් කරගන්න මේ සෑම කටයුත්තකටම දායක වෙන්නේ ඇත්තටම මේ කාන්තාව කියන චරිතය. එතකොට විශේෂයෙන් අපි ගත්තොත් එහෙම බොහෝ විට අද බොහෝ ජන සමාජ අපේ වර්තමාන ජන සමාජය තුළ ඈත අතීතයේ කාන්තාව අපි හැමදාම කතා කරන දෙයක් තමයි දයාල්. Tamanට අද වගේ තාක්ෂණික මෙවලන් නැහැ. සමහරලාට පිටි ටික කොටන්න තිබ්බා. මිරිස් ටික අඹරලා තමයි සුජිත් මහත්මයා අද ඒ කාලේ හොදි ටික හදන්න තිබ්බේ. අද වගේ කුඩු පැකට් එක ගෙනල්ලා මේ රූපවාහිනිය යන කතාව බලන්න තියෙනවා කියලා ඒක ඉහින එක නෙමෙයි. ඒ කාලේ බොහොම උයන දේ පවා බොහොම ශ්‍රද්ධාවෙන් කරා. ඒතර හොද්දක් හැඳි ගෑවෙත් බොහොම කැමැත්තෙන් මේ මගේ අද වගේ අපිට ගෑස් තිබ්බේ නෑ දයාල්. දර ටික දාලා තමයි ලිපපත්තු කරේ. එතකොට මෙවැනි කටයුතු කිරීම තුළ ඒ කාන්තාව තුළින් මේ පවුලට ශාන්තියක් වේවා කියලා යටිසිතින් හැම වෙලෙම මේ ප්‍රාර්ථනා කරමින් තමයි මේ කටයුතු කරේ. ඒ වගේම තමයි ගේදොර වතු පිටි පවා හොඳට තියාගෙන ඒ වගේම ගෙදරට අවශ්‍ය කරන දුරුමිරිස් පවා වත්තේ පුළුවන් විදියට වවාගෙන බුදුන් වහන්සේ දේශනා කරා වගේ තියෙනවා. ඒ වගේම තමයි අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා වගේ රොබර්ට් නොක්ස් කියලා තියෙනවා මේ අපේ ශ්‍රී ලංකාවේ කාන්තාවක් කියන්නේ හැම ගෙදරම ඉන්න වෙද නෝන කෙනෙක් කියලා. මොකද එයා ලියපු පොතේ තියෙනවා යම් අස්තියක් බිඳුනොත් බතකුයි මාළු දෙහෙකුයි ඉදෙන ඉක්මනට මේ මවට පුළුවන් කියලා වෙදකම් කරලා දරුවගේ අත අස්ති බිඳීම සනීප කරන්න. ඉතින් මං කියන්නේ අන්න එවැනි දැනුමක් සහ මං කියන්නේ අද වගේ උපාධි සහතික නොවෙන්න පුළුවන් දයල් මං කියන්නේ මේ පොළොවේ පය ගහලා ඒ කාලේ ඉඳපු ආකාර තිබුණේ. ඒතර ඒ කාලෙදී විශේෂයෙන්ම ඔය ගැළපීම කියන එක අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. මොකද කාන්තාව ගොඩාක් දුරට බුද්ධිමය පැත්තෙන් නැනවත් නැති වුණත් ඒ අය දන්නවා විශේෂයෙන් ගෙදර දොර කාර්යභාරය. ඒතර රැයට ස්වාමියා ගෙදර ඇත්තෙත් නැහැ පැල් රකින්න යනවා. ඉතින් එවැනි තැනක මේ පවුල පෝෂණය කරගෙන දුවදරුවන් රැකගෙන ඉන්න මේ කාන්තාව දක්ෂ නැති මම කියන්නේ පොඩ්ඩක් අපි ආපස්සට හැරිලා බලලා ඒ අපේ මගහැරිච්ච දේවල් ටික නැවත එකතු කරගන්න පුළුවන් වුණොත් වර්තමාන ජන සමාජයේ ඉන්න කාන්තාවටත් සැපවත් පවුලක් ගත කරන එක අමාරු දෙයක් නෙමෙයිද? හොඳයි. අපි මේ අතීත ජන සමාජයෙන් නිතරම උදාහරණ ගන්නේ බොහොම සාර්ථක පවුල් ජීවිත අතීත ජන සමාජය තුළ තිබුණා. අදටත් නැතුවම නෙවෙයි. අදටත් බොහොම සාර්ථක ජීවිත තියෙනවා. හැබැයි ඒ අතර මගහැරෙවිච්ච කොටසකුත් තියෙනවා. අන්න ඒ කොටස නිවැරදි මාර්ගයට ගැනීම තමයි අපේ අරමුණ වෙන්නේ. දැන් සුජිත් අක්කරවත්ත මැතිතුමා ළඟට මං එනවා. ඒකෙම විරුද්ධ පාර්ශවය අහන්න. දැන් පිරිමි පාර්ශවය නිවසක. එහෙමත් නැතිනම් පියා ඔහුටත් පැවරෙන ලොකු වගකීම් රාශියක් තිබෙනවා. දැන් මේ බෞද්ධ සංස්කෘතික බෞද්ධ වටපිටාවක් ඇතුලේ අපි මේ යහපත් පෞල් ජීවිතයක් ගොඩනගන්න යන ගමනේදී පියාගේ ලොකු වගකීම් කොටසකුත් තියෙනවා. සමහර අවස්ථාවල අපිට සමාජයෙන් ඇහෙන නිතර ඇහෙන කතාවක් තමයි මාසෙට කණ්ඩ බොණ්ඩ ටික නිවසට ගෙනල්ලා දානව නම් ආයි තව මොනවද මගින් බලාපොරොත්තු වෙන්නේ. බොහොම සරල තැනකට එනවා. හැබැයි එතනද පියාගේ වගකීම් කොටස නතර වෙන්නේ. එතනකින් නතර වුණොත් ඔය අපි කතා කරන යහපත් පෞල් ජීවිතය බෞද්ධාගමික වටපිටාවක් ඇතුළේ පෞල් ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙනියන්නට පුළුවන්. පියාගේ කාර්යභාරය පැහැදිලි කරනවා නම් ඔබතුමා මා වඩා කැමතියි. තාත්තා කියන එක ගැන අපේ සමාජය පොදුවේ හිතන්නේ අම්ම දුන්නු ආකල්පවලින් එක පැත්තකින්. තාත්ත කියලා කෙනා කවුද කියලා අම්මා ආකල්පයක් දෙනවනේ. එතකොට එහෙම නැත්තම් තාත්තලාගේ දිහා බලලා අපි ආකල්පයක් ඇති කරගන්න. ඒක සිදුවත් කුමාරය කියන පුතාට තමන්ගේ තාත්තගේ ඉඳලා හැමතැනම අපිට මේක හම්බෙනවා. දැන් තාත්තලා ශිෂ්ටාචාරي බර අදින අය. ඒක තියෙනවා. උන් තමයි බර අදින්නේ. බර හදපු හින්දා උන් නිතරම බලනවා දැන් බරෙන් අපි නිදහස් වෙන්න ඕන. අපි ටිකක් තියන්න. මොකද හරි අමාරුයි දාඩිය වගුරලා මේ ප්‍රාග්ධනය හොයලා ඒ කරන කටයුත්තට කාන්තාව ඉසුඹුවක් දෙන්න ඕන. නිතරම තාත්තලා මමත් පිරිමියෙක් හින්දා කියන කතාවක් නෙමෙයි. අපික මැදින් බැලුවාම පුරුෂයාගේ තාත්තගේ අනුවේදනයක් තියෙනවා. අපි ඒකට කන් දෙන්න ඕන. ඇත්තටම ඔහු මේ කියන බඩු මල්ල මන් තිබ්බම තවත් මොනවද දෙමේ කියලා කියන එක ඇතුලේ දුකකුත් තියෙනවා. අපි ඒක තේරුම් ගන්න ඕන. මොකද පියවරු සැනසෙන්නේ නැති පවුලක් සාර්ථක නෑනේ. අම්මා කොච්චර වුණත් හොඳ වුණත් වැඩකුත් නෑ තාත්තා සතුටෙන්නේ නැත්තම්. මොකද තාත්ත විදිහට ජීවිතයක් ගත කරන්න. සැමියට සැමිය විදියට. ඔහු පිරිමියෙක්නේ. ඔහු පිරිමියෙක් ශිෂ්ටාචාරය ආධිපත්‍ය හදන කෙනා අපිට. අපේ පවුලට වාසගම දෙන කෙනා. ස්ත්‍රියට රැකවරණය දෙන කෙනා. මොකද තාත්තා නැත්නම් හැම ස්ත්‍රියක්ම ඕන කෙනෙක්ගේ අතින් දුෂ්‍ය වෙන්න පුළුවන්. මොකද පුරුෂ රැකවරණයෙන් තමයි ස්ත්‍රිය රැකෙන්නේ. ඉතින් ඒ නිසා මේ හැබැයි පුරුෂයා දැන් වෙලා තියෙන දේ තමයි මේක
ඇදහිල්ලක් කරගෙන ඔහු මේක පාවිච්චි කරන ඔබ කිව්වා වගේ මේකෙන් ගැලවෙන්න. මොකද තාත්තා නැත්නම් මම මුලින් කිව්වා වගේ මේ සමාන ඒක තමයි මම මගේ මුළු ජීවිතේම මන් තෝරගත්ත සහකාරියට සින්න කරන්න පිරිමියෙකුට පුළුවන් නම් ඒ පිරිමිය තමයි තාත්තා වෙන්නේ. ඒ පිරිමිය තමයි පුරුෂයා වෙන්නේ. ඒ පිරිමිය තමයි වීරය වෙන්නේ. එතකොට ඒ පූජාව ඇතුලේ ඔයාලා තියෙන බඩු මල්ල තියලා කරන එක විතරක් නෙවෙයි ඒක. මගේ ඉන්ද්‍රිය ඔබ වෙනුවෙන්. මගේ ආශාවන් ඔබ වෙනුවෙන්. මගේ ජීවිතය ඔබ වෙනුවෙන්. මට බුදුන් වදාළ ඥාන මාර්ගය සාක්ෂාත් කරනකම් ඔබ මගේ සීලය ලෙස සලකා මගේ ස්ත්‍රිය ලෙස සලකා මට බවුන් වඩන්න පුළුවන් වගේ එකක් මේ කියන්නේ දයා. මේ මගේ අනන්ත ආශා තියෙන පුරුෂ පංචස්කන්ධය මම ආලය කරන්නා වූ ස්ත්‍රියට ඇයත් එක්ක ගොඩනගන පවුලට සෙනෙහසින් සතුටෙන් බැඳීමෙන් රහසක් නැතුව මල් ළඟ රහස් කියලා දෙයක් තියාගන්න නැති තැන තමයි. පිරිමියෙක් රහස් රැස් කරන්න හිටියොත් මේක කඩන් වැටෙනවා. මම කියන්නේ නිතරම පිරිමි හිතන්න සැමියා විදියට බිරිඳගේ රහස නෙවෙයි ඔයාට රහසක් තියේද? තථාගතයන්න් වහන්සේගේ ජීවිත සිරිත බණ මල් පූජා කළා විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ජීවිතයට මේ සුගන්ධ ධර්මය මගේ ඇටමස් ලේ නහර ඇතුලේ තැම්පත් කරගෙන මගේ ජීවන ශෛලිය කරන්න ඕන. එතකොට අපිට උනත් එම අපිට මේ මාධ්‍යට ඇවිල්ලා ගොඩක් කතා කියන්න පුළුවන්. හැබැයි මගේ බිරිඳ දන්නව මම කවුද කියලා. අපි මගේ ගනුදෙනු අවසානයේ තියෙන එතන. අවසානයේ මේ සසරෙන් එහා භවයට මං එක්ක අහුවෙද්දී මම පුරුෂයෙක් සැමියෙක් ලෙස අකලංක නිකල ආදරවන්තෙක් වුණාද කියලා මම දන්නවා. ඉතින් අපි හැම විදියටම අපි තාත්තල පුරුෂයෝ විදියට ආදරවන්තයෝ විදියට පුරුෂ වංශයේ මිනිස්සු විදියට මමත් කියන්නේ අපි දකින්න ඕන. ශිෂ්ටාචාරයේ සංස්කෘතික පුරුෂාර්ථය අපි වටිනාකමකට කියන්නේ පුරුෂාර්ථ කියලානේ අපි හඳුරන්නේ නේ. හරයාත්මක දේවල් වලට අපි කියන්නේ පුරුෂාර්ථ කියලා කියන්නේත් ඒකනේ. ඉතින් මේ අර අපේ සංස්කෘතිය දීලා දෙන gedara බුදුන් අම්මා කියලා දීලා තාත්තා පිටමං කරලා තියන්නේ ඇයි? තාත්තා සමාජ බුදු බව තාත්තට තියෙන්නේ. තාත්තවරු තමයි ඇත්තටම බුදු වෙන්නේ. මහා මායාව මේ කියන්නේ මව්වරු නෙවෙයි බුදු වෙන්නේ. ඇත්ත වශයෙන්ම ඇත්ත ලෝකේ. يعني සම්මුතික ලෝකේ බුදුවරයා අම්මා. පරමාර්ථ ලෝකේ බුදුවරයා පුරුෂයා. එතන බුදු බව පලන්න පුළුවන් සිරුරක් පුරුෂයනි ඔබට තියෙන්නේ. මේ රටේ තාත්තලගෙන් මං ඉල්ලන්නේ නවක තාත්තල පරම්පරාවේ. ඔබ එක දෙයක් හිතිය යුතුයි. ඔබට සිල්වත්ද? ඔබගේ බිරිඳගේ සීලය හිතන්න පෙර ඔබට සිල්වත් කියලා දෙවොත් ඔබට තේරෙනවා බඩු මල්ල ගෙදරින් තියලා ලයිට් බිල ගෙවලා ළමයි ඉස්කෝලේ දාලා බිල් ගෙවලා ළමයින්ට ටටා කියලා බායි කියලා ඔෆිස් ගිහිලා ගෙදර ආව මිතරක් විසඳෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා ජීවිතේ. මගේ කායානු ජීවිතය, මගේ චිත්තානු ජීවිතය, මගේ පවුලත් එක්ක මට සතුටින් තියාගන්න පුළුවන්ද කියන එක. ඉතින් ඔබේ බිරිඳ කොච්චර අකීකරු වුණත් ඔබ වීරයාණන් වහන්සේ කෙනෙක් වගේ අපිට වීරයෙක් ඉන්න බුදුරජාණන් වහන්සේ ඒ ජීවිත සිරිතින් ආලෝකයක් ලබා වෙන්න පුළුවන්. ඔබ කෙසේ හෝ සංයමයෙන් කෙසේ හෝ ඔබ වීර පුරුෂයෙක් කියලා පෙරහන නැමුණු විකසිත ඒ වගේම ඉවසන තැම්පත් සංවර නොකලා යුත් නොකරන පිරිමියෙක් බවට පත් වෙන්න ඕනේ. එතනින් තහත්ත ගොඩ නැගෙන්නේ. හොඳයි, ඉතාම පැහැදිලි ඔබතුමාගේ පැහැදිලි කිරීම. ඒ වගේම බොහොම ලස්සන සුන්දර වචනයක් ඔබතුමා කියනවා. මේ නවක තාත්තලාටත් මේක අතිශයින්ම වැදගත් කියලා. ඇත්තටම අපි ජන සමාජයෙන්, ඉපැරණි ජන සමාජයෙන් උදාහරණ ගද්දී අපේ පැරැන්න බොහොම අපූර්වට අපි මේ කතා කරන දේවල් පිළිපැද්දා. එතකොට දැන් ඔබතුමා කියපෝ නවක අම්මලා තාත්තලාගේ තමයි මේ ගැටලුව දැන් වර්තමානයට එනකොට අපිට කතා කරන්න වෙලා තියෙන්නේ. කොහොම නමුත් එතනත් සුන්දර පෞල් ජීවිත නිර්මාණය වෙලා තිබෙනවා. අතලොස්සක් ඉන්නවා. ඒ අතලොස්සත් අපි හදා ගන්නට ඕන. ඒ නිසා තවත් වෙලා විතර වෙලා තියෙනවා අපිට මේ මාතෘකාව පිළිබඳව ඉදිරියට කතා කරගෙන යන්න. ඊට කලින් කෙටි විරාමයක් අරගන්නට සූදානම් වෙනවා. විරාමයෙන් අනතුරුව බොහොම ඉක්මනින් නැවතත් හම්බ වෙමු. කසාගල රජමහා විහාරස්ථානයේ සිට ඔබ වෙතට ගෙන එන සදහම් ලංකාරය සාකච්ඡා සභාවත් එක්කයි නැවතත් විරාමයකින් අනතුරුව ඔබ එකතු වෙලා ඉන්නේ.
තවත් බොහොම සුළු කාලයක් තිබෙනවා අද දවසේදී මේ කතා බහ ඉදිරියට අරගෙන යන්නට. බුදුදහම සහ පෞල් ජීවිතය පිළිබඳවයි අපි මෙතෙක් වෙලා කතා බහ කරමින් සිටියේ. අවසානයට එනකොට මේකේ නියමිත හරය අපි ඔබට කියලා දෙන්නටත් සූදානම් වෙනවා. අපේ අඩුපාඩු තියෙන්න පුළුවන්. අපේ දුර්වලකම් තියෙන්නට පුළුවන්. අපි මේවා හඳුනා ගන්නට ඕන. ඒ සඳහා හඳුනා ගන්න නියම මාර්ගය බුදුදහම තුල තියෙනවා. මේ බුදුදහමින් ඈත් වුණොත් අපි අසාර්ථකත්වයට යනවා. එතකොට සාර්ථකත්වයට එන්න අවශ්‍ය මඟ තමයි මෙතෙක් වෙලා අපි කතා බහ කරමින් ආවේ. විරාමයට යන්නට පෙර ආතුව පියාගේ තාත්තගේ වගකීම මවගේ වගකීම ගැන අපි කතා බහ කළා. ඒ වගේම මේ පෞල් ලේඛකය තුල ඉන්නවා දරුවෝ. මේ දරුවන්ටත් පැවරිච්ච විශාල වගකීම් කොටසක් තිබෙනවා. මේක මවට පියාට පමණක් අපි එක පැත්තකට තල්ලු කරලා දාන්නට බෑ. දරුවන්ට තියෙන මේ වගකීම් කොටසකුත් තියෙනවා පෞලක් සාර්ථක කරගන්න. නිශාන්ත පෙරේරා මැතිතුමනි එතනදී මවයි පියයි මහන්සි වෙනකොට දරුවෝ හදන්න දරුවන්ගෙන් යුතුයකම් කොටසකුත් තියෙනවා. ඒකත් අපි සමාජයට පැහැදිලි කරලා දෙන්න ඕන. ඇත්තටම දයාල් මම හිතන්නේ මේ විශේෂයෙන්ම අද අපි මේ දුවා දරුවන් ඔක්කොම යාන්ත්‍රීකරණය වෙච්ච සමාජයක ඉඳගෙන තමයි අපිට මේ දේ කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. බොහෝ විට වැඩිහිටි මාදෙමාපියාදීන් විහාරස්ථානට ගිහිල්ලා වන්දනාමාන කරද්දී අපේ දුවා දරුවන් අද තමන්ගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක කර ඉන්න තැනක තමයි අපි අද මේ කතා කරන්නේ. ඒ නිසා මම මෙතනදී අපිට තියෙන කාල වේලාව සීමිත නිසා දයාල් මම කියන්නේ ගොඩාක් දුරට ඔබ මවක් වෙන්න පුළුවන්, ඔබ පියෙක් වෙන්න පුළුවන්, ඔබ ඉගෙන ගන්න ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක් වෙන්න පුළුවන්. ඒතර තමන්ගේ වැදූ මවට හැදූ පියාට ඒ වගේම තමන්ගේ උගන්වපු ගුරුවරාදීන්ට ඒ වගේම තමන්ගේ ප්‍රදේශයට තමන්ගේ රටට තමන්ගේ යතින් වෙන්න තියෙන යුතුයකම් කොටස මොකක්ද කියන එක මතක තබාගෙන වැඩ කටයුතු කිරීම ගොඩක් වැදගත් වෙනවා. කලුන්දෑව කියලා ජනශ්‍රුතියක් තියෙනවා. ඒ කලුන්දෑව ජනශ්‍රුතිය මෙන්න මෙහෙම කවියක් තියෙනවා දයාල්. වානම් හොඳයි ගොවිතැන් කරන වානම්, වානම් හොඳයි වෙළඳාම් කරන වානම්, වානම් හොඳයි අඹදරු රකින්න වානම්, වානම් හොඳයි දම්පින් දෙවන වානම් කියලා. එතකොට මෙන්න මේ තුල ඒ කියන්නේ අපි විසින් අපේ තියෙන භූමිකාව අපිට රඟපාන්න තියෙන චරිතය මොකක්ද කියලා අවබෝධ කරගෙන ඒ කටයුතු ටික කරොත් මව පියෙක් දරුවෙක් හැටියට මේ සමාජයේ ලස්සන පවුලක් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම වැඩිහිටි මාදෙමාපියාදින් ඉන්නවා නම් ඒ අයත් තමන්ගේ දුවා දරුවන්ගේ දක්ෂතා හැකියාව නැත්නම් ඔවුන්ගේ තියෙන අවශ්‍යතා අපේ ස්වාමින් වහන්සේ පැහැදිලි කරා වගේ තියෙනා වූ ස්ථානයේ නිසි තැන බෑනට ලේලිට දෙන්න අමතක නොකළ යුතුමයි. මොකද අවසාන වශයෙන් ජන කවියේ අපි හැම දෙනාගේම අපි මොන චරිතය රඟපෑවත් අපේ අවබෝධය නැත්නම් අපේ පරම චේතනාව තියෙන්නේ දයාල් නිවන පිළිබඳව. දැනටත් බුදුවරු 28 දෙනෙක්ගෙන් අපිට ඒ දේ මග හැරලා තියෙන නිසා අවසාන වශයෙන් මම මෙන්න මේ ජන කවියෙන් ඉවර කරන්න අපේ වැඩසටහන. දියයට කිඹුලා දිය මතු පිට ඔරුව වෙති, ගන්ධිය මතින් සීරුව පැදගෙන සීරුවට යති. දෙපසේ මහ වනය දැකලා සුසුම් ලතේ, තොටුපළ හැඳින මම යහතින් ගමන් යටේ. තොටුපළ කියන්නේ දයාල් නිවන. එතකොට දිය උඩ ඉන්නේ අපි ඔරුවක් මත, දිය යට ඉන්නේ කිඹුලා කියන්නේ අපේ කරපු කර්ම ශක්තිය, ජලය කියන්නේ මේ අනන්ත වූ සසර. එතකොට දෙපසේ මහ වනය කියන්නේ අපිට ඇලෙනවා නම් ගැලෙනවා නම් තියෙන දේවල්, තොටුපළ කියන්නේ නිවන. අපි යන්නේ ඒක අවබෝධ කරගෙන අපේ ඔරුව කෙමින් ගමන් කර යුතු. ඉතින් හිරු පිරිවරට අදත් ස්තුතිවන්ත වෙනවා මෙවැනි හරවත් දේශනයක් කරන්න, මෙවැනි වටපිටාවකට අපුව කැඳවාගෙන ඒම පිළිබඳව. තවත් මෙවැනි කටයුතු ඉදිරියේදී කරන්න යෝධ බල යෝධ ශක්තිය සභාපතිතුමන් ඇතුළු හිරු පිරිවරට ලබා දෙන්න ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා දයාල්. හොඳයි අපි වැඩසටහනේ අවසානයේ කරා ක්‍රමක්‍රමෙන් ලඟ වෙනවා. සුජිත් අක්කරවත්ත මැතිතුමනි අපි බොහෝ දේවල් බොහෝ පැතිකඩ ඔස්සේ මේ විදි විග්‍රහ කරගෙන ආවා. අවසානයේ තවත් විශේෂිත කාරණාවකට ඔබතුමාගේ අවධානය මා යොමු කරන්නට කැමතියි. වර්තමානයේ වෙනකොට අසාර්ථක පෞල් ජීවිත තුළ බොහෝමයක් වෙලාවට අපිට දක්නට ලැබෙන කාරණාව තමයි මේ කාලය කළමනාකරණය කර ගැනීම පිළිබඳ ඇතිවන ගැටලුව. අධික කාර්ය බහුලත්වය, වැඩ රාජකාරී අධික වීම නිසා අනිකා ගැන සොයා බලන්නට තියෙන කාලය අඩුයි. බුදුදහම තුළ මේ කාලය කළමනා කරගෙන යහපත් පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන් මාර්ගය පෙන්වලා දීලා තියෙනවා. මේ කළමනාකරණය කරගෙන කොහොමද යහපත් පෞල් ජීවිතයක් අපි ගත කරන්නේ? බුදුරජාණන් වහන්සේ වදාහල ධර්මයේ තියෙන්නේ. දැන් මෙන්න මේ චූටි කාරණේ ඇත්තටම අපිට පටලැවිල්ලක් තියෙනවා. හොඳ වැදගත් පෞල් ජීවිත ගත කරන හැමෝම දන්නව එයාලටත් තියෙන නොසිදෙන කාන්සියක් ජීවිතය ඇතුළේ. එක පැත්තකින් සල්ලි තිබුණ ළමයි හොඳ ඒත් මොකද්ද නොසිදෙන කාන්සිය. මෙහෙම බැලුවම දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. පවුල සාර්ථක කර වෙන්නේම පවුල කියන එක මේ කුඩා මගේ අම්මා තාත්තා දරුවෝ විතරක් නෙවෙයි අපි මේ පවුල් එකතු වෙලා හැදෙන ප්‍රජා පවුල. දැන් ලංකාවේ ගත්තොත්
අද මේ කසාගල ඓතිහාසික කසාගල මුදුනේ සිට අපි කතා කරන්න ඕන ලාංකික පවුලකට අපි සම්බන්ධ වෙනවා. පවුල් එකතු වෙලා ප්‍රජා පවුල. එහෙනම් මේ පවුලේ වගකීම මේ ගේදොර ගෘහස්ථය හදන එක විතරක් නෙවෙයි. පවුලට තියෙනවා සාහිත්‍ය කලාව මෙයාගේ වගේ වෙදකම අර ඉස්සර අම්ම කෙනෙක් දන්නෝනේ කකුල පාස්සන ක්‍රමයේ වත්තේ පිටියේ දලුකොළ ටික තලලා. ඇයි ඒ ඥානණයට අපි යන්නේ නැත්තේ? අපිට මේ කාර්යබහුල වෙලා තියෙන්නේ මොකද්ද? බඩු භාණ්ඩ හොයා යෑම. ඉමක් කොනන්න නැති වෙළඳ පොලෙන් අපේ ආශාවන් තෘප්ත කරගන්න බුදුන් විරුද්ධ වෙච්ච මග. ගිහියෙක් වුණා අසීමිතව කාමභෝගී වීමෙන් තේරුමක් නැහැ. මේ අසීමිතව කාමභෝගී වෙන්න තමයි මේ තරඟේ දුවන්නේ. දරුවන්ට ආදරේ දෙන්නත් නැහැ, කවි කියලා යන්නත් නැහැ, සැමියට බිරිඳගේ මූණ පේන්නෙත් නැහැ උදේට, සමහරලාට රැයට පේන්නෙත් නැහැ. ඉතින් ඒගොල්ලන් ඒ කාන්සිය මකා ගන්න වෙන වෙන තැන් වල ගිහලා ඒක සඳහා ඩේටා බිල එනවා මාසෙට 20000ක් 30000ක් දැන්. ඩේටා බිලට හම්බ කරන්න වැඩියෙන් ඕ ටයිම් කරන්න එනවා. වැඩියෙන් අතුරු රස්සා කරන්න. ඉතින් මෙහෙම පැටලලා කොහෙද මේ පැටලිලා යන්නේ? ලස්සන ටයිල් දෙන මාලිගාවක් ඒ ගෙයක් හදාන්න බඩු භාණ්ඩ පුරවල ඔබ ඉමක් කොමන් නැතුව හම්බ කරනවා. නෑ පොඩ්ඩක් හැරෙන්න ආපසු. ප්‍රජාපෞල කෙනෙක් වෙන්න බුදුහාමුදුරුවෝ අද දවගේ දවසක තමයි පළවෙනි රහත් 69 හදලා උන්වහන්සේ ශිෂ්‍යයන්ට මොකද්ද කිව්වේ? බහුජන හිතාය බහුජන සුඛාය. පරාර්ථයේ හැසිරෙන්න. මොකද මම මේ පවුලෙන් හදන්නේ මගේ පවුල් කියන සම්මුතිය ශක්තිමත් කරන වගේම මගේ ජාතික සංස්කෘතිය ශක්තිමත් කරන වගේම මම නිවන කලා යා යුතුයි මේ පවුල කියන ඔරුව පාවිච්චි කරලා. යහපත් පවුල් ජීවිතෙන් යහපත් රාජ්‍යයක්. යහපත් රාජ්‍යෙන් නිර්වාණ රාජ්‍යයට අපි යන්න ඕන. ඒකයි බුදුන් වදාලා දහම්මේ මාර්ගසිතිය මේ කාර්යබහුලකම කළ තියෙන්නේ නිවනට යන සිතියමත් අතරලා පරාර්ථයට යන සිතියමත් අපි අතරලා ආත්මාර්ථ පිණිසම. සාහිත්‍යයට කලාවට සෞන්දර්යයට ආගමට දහමට ජීවිතේ කොටසක් දෙන්න. ඔය ඉමක් නැති බඩු භාණ්ඩ වලින් හතර කූඩු ඇතුලේ අද ඔබට තියෙන්නේ වියලි වෙච්ච දරදඬු වෙච්ච අතිශය කාර්යබහුල වෙහෙස ඔක්කොම කියන්නේ ත්‍රිස්මත. මේක නෙවෙයි බුදුන් කියපු ජීවිතය. ඔබ වැරදි කාමභෝගී භාණ්ඩ බහුතරයක් රැස් කරගන්න පිනවන්න බැරි ආවේගික දුවන ඔය ද්විමිල් මිල්ල ඔබට කරන්න තියෙනවා. යහපත් ප්‍රීති සරල පෞල් ජීවිතයක් ප්‍රජාව වෙනුවෙන් කැපෙන. ඉතින් අපි කසාගල මුදුන්ල පතන ඕන බුදුන්ගේ දහම අදහන අපේ පෞල සුඛිත වෙන්න ඕන. ඒ පෞල අවසානයේ ලාංකික මහා පෞල. තථාගත දහමින් ලෝකේ ඉන්න සතුටු බරම ප්‍රීතිමත්ම පෞල වෙන්න ඕන අපේ ජාතික පෞල. ඒක තමයි අද ඉල්ලුමේ පතන්න ඕන. එහෙමුණොත් රටක් සමාජයක් බොහොම අලංකාර වෙනවා. යහපත් හෙට දවසක් අද අපිට ගොඩනගා ගන්නට පුළුවන්. අපේ සුජිත් අක්කරවත්ත මැතිතුමා කිව්වා වගේ ඒ විදියට හිතන පතන සමාජයක් ගොඩනගාගෙන ආවොත්. දැන් අපේ සාකච්ඡාවේ සමාප්තිය සටහන් කරන්නට සූදානම් වෙනවා. බොහොම අවසාන මිනිත්තු කිහිපය ගත වෙන්නේ. අපේ හාමුදුරුවනේ අපි බුදුදහම සහ මේ පෞල් ජීවිතය පිළිබඳව බොහොම අපූර්වට පියවරින් පියවරට විස්තර කරගෙන ආවා. දැන් අවසානයටත් ආපු මේ වෙලාවේ බුදුදහමේ තියෙන නියමිත පද්ධතීන් පාවිච්චි කරමින් යහපත් පෞල් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය මාර්ගය ඔබ වහන්සේ අවසාන වශයෙන් අපට පැහැදිලි කරලා දෙනවා නම් මා වඩා කැමතියි. ඇත්ත වශයෙන්ම දැන් අපි මේ අවසානයේ එනකොට මේකේ මට පෙන්වන්න පුළුවන් කාරණාවක් තියෙනවා. ඒ තමයි සමාජ පසුබිම් දෙකක හැදිච්ච දෙදෙනෙක්. ජාන වෙනස්. අධ්‍යාපන පසුබිම වෙනස්. පරම්පරාව වෙනස්. ඊළඟට පෙර කර්මයන්ගේ තියෙන කරපු කර්මයන්ගේ වෙනස්කම් මේ වෙනස්කම් තියෙන දෙදෙනෙක් එකට ගැලපීම තුළ ඇතිවෙන ප්‍රශ්නේ සහ ගැටලුව තමයි අපි අත වශයෙන් ඔය ගොඩක් දේවල් තුළ කතා කළේ. ඒත් මම ඔබට සඳහන් කරන්නේ යම් ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණාට පස්සේ සමස්ත ප්‍රශ්න ගැටලුව ගත්තට පස්සේ මේ පෞලිය ඇතුළෙන් ප්‍රශ්නත් වලින් දැඩි ලෙසම පීඩාවට පත් වෙන දරුවන්. ඒක දරුවන්ට මානසික වශයෙන් විශාල ප්‍රශ්නයක්. දෙමව්පිය අතර ඇති වෙන ප්‍රශ්නය දරුවන්ගේ මානසික තත්ත්වයට අතිශය කේදනීය විදිහට බලපානවා. ඒ දරුවෝ මේ සමාජයට වෛර කරනවා. අම්මට වෛර කරනවා, තාත්තට වෛර කරනවා. ඒ නිසා දරුවෝ තියාගෙන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මං හිතන්නේ යම් ආකාරයක ගැටුමක් ඇති කර ගන්නවා නම් ඔබ ඒ ගැන දහස් වාරයක් කල්පනා කළ යුතු වෙනවා. අනිත් එක තමයි අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ මේ සමාජයේ තුළ ඇගීම කියලා කියන එක. මෙන්න මේ ඇගීම නැතිකම බරපතලම ඛේද වාචකයක්. ඒ කියන්නේ ස්වාමියාගේ කටයුත්තත් බිරිඳගේ කටයුත්තත් දෙදෙනා අතර ඒ කරන කාර්යයන් අගයනවා නම් ඒ ඇගීම කියලා කියන්නේ මේ මානව සමාජයේ තුළ හොඳ පැවැත්මක් ගෙනියන්න පුළුවන් කරන කාරණාවක්. අනිත් එක තමයි මම ওই අලුත් තරුණ පරම්පරාවටත් සඳහන් කරන්නේ
මේ බුදුදහමේ තුල උගන්වන හරි ලස්සන කාරණාවක් තියෙනවා. දැන් අපි ගත්තොත් තවන පඨම සම සූත්‍රය වගේ සූත්‍ර. කියන්නේ Tamanට බිරිඳක් හෝ ස්වාමියෙක් සොයා ගැනීමේදී ඔබ සැලකිලිමත් යුතු කාරණා මොනවද කියලා කියන එක පැහැදිලි කරලා තියෙනවා. සත්තබරිය වගේ සූත්‍රයක් ගත්තොත් එහෙම වදක භාර්යාවක් එක්ක හෝ වදක ස්වාමියෙක් එක්ක ජීවනත් වෙනවද කියලා කියන එක තීරණය කරන්න අවශ්‍ය නැහැ. ඒතර මේ හොඳ අවබෝධය තුළ හරියටම පංචශීල ප්‍රතිපත්තිය කියලා කියන එක මිනිස්සුගේ ජීවිතය තුළ ඇති කරගන්න පුළුවන් නම් මම හිතන්නේ වඩාත් යහපත් වූ සුඛිත මුදිත වූ බුදුහාමුදුරෝ තුන්වතාවක් ලංකාවට වැඩම කරලා මේ ගෙනාපු දර්ශනීය තුළ අපි භෞතික වශයෙන් දියුණුවනවා වගේම ඊට උඩින් අපි ආධ්‍යාත්මික වශයෙන් මහා දර්ශනයක් තියෙන මිනිස්සු විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් අන්න අර මං කියපු ආධ්‍යාත්මික ප්‍රේමවන්තය හොයාගන්න පුළුවන්. හොඳයි අපේ හාමුදුරනේ බොහෝ දේවල් අපි කතා බහ කළා අද දවසේදී සදහම් අලංකාරය අපේ සාකච්ඡා සභාව හරහා. මේ මොහොතේදී අපිට ලැබිලා තියෙන කාල වේලාවත් අවසන් වෙනවා. අපේ එකම අරමුණ උනේ යහපත් පෞල් ජීවිතයක් ගත කිරීම සඳහා ඔබට අවශ්‍ය කරන වටපිටාව කියලා දෙන්නට. එය සමාජමය කාරණා ආශ්‍රයෙන්, ඉතිහාසගත කාරණා ආශ්‍රයෙන් සහ ඒ වගේම බුදුදහම ආශ්‍රයෙන් අපි පැහැදිලි කරලා දුන්නා. හෙට දවසේදී යහපත් අනාගතයක් දැකීම පමණයි අපේ එකම අරමුණ වෙන්නේ. එහෙමනම් අද දවසේදී මේ සාකච්ඡා සභාවට වැඩම අවදාළ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට, නිශාන්ත පෙරේරා මැතිතුමාට, සුජිත් මැතිතුමාට බෙහෙවින්ම ස්තුතියි. මේ සමාජය දැනුවත් කරන්න ඔබේ වටිනා කාලය කැප කරමින් අපත් සමග සම්බන්ධ වුණාට. එසේනම් මේ උතුම් පොහෝ දිනේදී සන්ධ්‍යා භාගයේදී අපි සමු අරගන්නට සූදානම් වෙනවා ඓතිහාසික කසාගල රාජමහා විහාරස්ථානයේ සිට. එළඹෙන පොහෝ දිනේදීත් මෙවන් හරබර සාකච්ඡාවක් එක්ක වටිනා මාතෘකාවක් ඔස්සේ ඔබත් සමග සම්බන්ධ වෙලා මේ කාරණාවන් බෙදා හදා ගන්නට සූදානම් වෙනවා. එහෙමනම් ඔබ හැමදෙනාටම පුණ්‍යවන්ත වූ දිනයක් ප්‍රාර්ථනා කරමින් සමු අරගන්නවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.